සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. ඒ වගේම සියලු දෙනාගේම අවසර. අද දවසේ අපි මේ උත්සාහ කරන්න යන්නේ අපි විටින් විට දිස්ත්‍රික් කොමසාරිස්වරුන් අමතනවා. නමුත් අපිට සහකාර දිස්ත්‍රික් කොමසාරිස්වරුන් ඇමතීමට හම්බ වුණේ නැහැ වෙලාවක්. ඒ නිසා අපි කාලයක් තිස්සේ බලාගෙන හිටියා මේ විදිහේ දැනුවත් කිරීමක් කරන්න. මොකද අපිට තේරුණු දෙයක් තමයි අපි DC ලව දැනුවත් කරා මේ පණිවිඩ වලින් කොටසයි වගේ තේරුණේ අපිට ඊළඟ ඔයගොල්ලන්ගේ දක්වා යන්න. ඒ නිසා තමයි මම හිතුවා දැනට අවුරුද්දකට ඉස්සෙල්ලා ඇත්තටම ප්ලෑන් කරේ දිනක් දාගෙන හිටියා. නමුත් කොවිඩ් තත්ත්වයක් එක්ක අපි කල් දමමින් හිටියා. ඉතින් දැන් මේ ක්‍රමයට පුළුවන් නිසා අපිටත් පාසුයි ඔයගොල්ලන්ටත් ඇත්තටම පාසුයි. මොකද අපි හැමෝටම ඉන්න තැනක ඉඳන් මේවට සම්බන්ධ වෙන්න පුළුවන් නිසා. අද මගේ අරමුණ අපි මේ දිස්ත්‍රික් කොමසාරිස්වරුන් දැනුවත් කරපු කාරණා පිළිබඳව සාරාංශයක් ලබා දෙන්න ඔබට. ඒක තමයි අද මගේ උත්සාහය. එතකොට මම එක දිගට කතා කරගෙන යනවා. ගිහලා මම කොටසක් කරලා නවත්තන්නම්. ඒ කියන්නේ භාගයක් කරලා ඊට පස්සේ අපිට ඊට අදාළ දේවල් ටික ගැන මොනාරි තියෙන දෙයක් ගැන කතා කරන්න පුළුවන් ප්‍රශ්නෙම ඒ කොටසට අදාළ ඊට පස්සේ දෙවෙනි කොටස කරාම ඒක ඉවර වෙලා අපිට පුළුවන් ඒ ගැන ඉතිරි ටික කතා කරන්න. මොකද මේක මම කතා කරගෙන යන්නේ සියලු දෙනාටම ප්‍රයෝජනවත් වෙන්න ඕන නිසා එක එක්කෙනා අපි වෙන වෙනම තනි ප්‍රශ්න අහන්න ගියොත් මෙතන අනිත් අයගේ කාලේ නාස්ති වෙන නිසා මම එක දිගට කතා කරගෙන යන්නම්. ඔබට මොනාරි තියෙනවා නම් ඒක සටහන් කරලා තියාගන්න. ඊට පස්සේ පුළුවන් ඒ ගැන අපිට සාකච්ඡා කරන්න. එහෙමනම් ඉස්සෙල්ලාම මම පටන් ගන්නම් මේ විදියට. අපි සාන්ත ජෝන් ගිලන්රත හමුදාව එහෙම නැත්නම් සෙන්ට් ජෝන් ඇම්බියුලන්ස් බ්‍රිගේඩ් මේ වගේ අපි විටින් විට විවිධ නම් පාවිච්චි කරනවා. ඒ නිසා අපි ඉස්සෙල්ලාම බලමු අපේ හරි නම මොකක්ද කියන එක. මේකත් සමහර වෙලාවට ප්‍රශ්නයක් සමහරුන්ට. අපි කැමති නම තමයි මම හිතන්නේ වැඩි දෙනෙක් ශ්‍රී ලංකා සාන්ත ජෝන් ගිලන්රත හමුදාව. එතකොට අපි දැනට පාවිච්චි වෙමින් තියෙන්නේ බහුලව අපේ ලෙටර් හෙඩ් එකේ දාලා තියෙන්නේ ශ්‍රී ලංකා සාන්ත ජෝන් ගිලන් සේවය කියන එක. මේකට හේතුවක් තියෙනවා. ඒ තමයි ඇත්තටම සාන්ත ජෝන් ගිලන් රත හමුදාව කියලා කියාගෙන හිටියා මේක හොඳයි. නමුත් මිනිස්සුන්ට නිකන් මතයක් යනවා ගිලන් රත හමුදාව කියවා මේකේ ගිලන් රත තියෙන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මේකේ ප්‍රශ්නයක් වුණේ. ඒ හින්දා අපි සමහර කාලවලදී සාන්ත ජෝන් ගිලන් සේවය කියන එක පාවිච්චි කරන්න පටන් ගත්තේ. නමුත් අපිට තාම ගිලන් රත හමුදාව කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ මොන නම අපි පාවිච්චි කරත් අපේ නීතිමය නම කියන එක දැනගන්න ඕගොල්ලෝ ඔක්කොම. අපේ ලීගල් නේම් එක වෙන්නේ The St. John Ambulance Association and Brigade in Sri Lanka. ඒක හරි දිග නමක්. ඒක පාවිච්චි කරන්න අමාරුයි. ලෙටර් හෙඩ් වල උඩ දැම්මම ඉඩ මදි වෙනවා අකුරු වැඩි හින්දා. ඒ නිසා අපි සමහර වෙලාවට බ්‍රිගේඩ් එකේ දේවල් වලදී අපි ශ්‍රී ලංකා සාන්ත ජෝන් ගිලන් රත හමුදාව කියලා සිංහලෙනුත් සෙන්ට් ජෝන් ඇම්බියුලන්ස් බ්‍රිගේඩ් ශ්‍රී ලංකා කියලාත් පාවිච්චි කරනවා. මේකේ තියෙන ප්‍රශ්නය සෙන්ට් ජෝන් ඇම්බියුලන්ස් ශ්‍රී ලංකා කියන එක තමයි දැනට ප්‍රොමෝට් කරන්නේ. උනන්දු කරවන්නේ මේ විදිහට පාවිච්චි කරන්න කියන එක තමයි ඉන්ටර්නැෂනලි. බ්‍රිගේඩ් කියන වචනේ ඒගොල්ලෝ අයින් කරනවා. නමුත් මම දන්නවා ලංකාවේ අපි බොහෝ දෙනෙක් කැමති මේ බ්‍රිගේඩ් කියන වචනෙට. මමත් පෞද්ගලිකව කැමති මේ වචනට. ඒ නිසා අපි තාම මේක අතහැරලා නැහැ. නැත්තම් ඔබට සමහර ඩොකියුමන්ට්ස් වල දැක ගන්න පුළුවන් සෙන්ට් ජෝන් ඇම්බියුලන්ස් ශ්‍රී ලංකා කියලා විතරක්. ඒවා දැක්කට කලබල වෙන්න එපා. ඒ වගේ හේතුවයි මම මේ පැහැදිලි කරමින් ඉන්නේ. නමුත් යම්කිසි ලීගල් ඩොකියුමන්ට් එකකට නීත්‍යානුකූල නීතිමය වූ ලියවිල්ලකට ඔබ නම යොදනවා නම් අනිවාර්යයෙන්ම යොදන්න ඕනේ The St. John Ambulance Association and Brigade in Sri Lanka. ඒක තමයි මට පළවෙනියටම දෙන්න අවශ්‍ය පණිවිඩය. ඊළඟ එක සෙන්ට් ජෝන් ලියනකොට ST තිත දාන්නේ නැහැ. ඒකත් අපි මෑතකදී හඳුනගෙන නවත්තපු දෙයක්. එතකොට සෙන්ට් ජෝන් කියලා ලියනකොට සාමාන්‍යයෙන් ST එක ගාවට තිතක් අවශ්‍ය නැහැ. එහෙම තමයි අපි අනුගත වෙලා ඉන්නේ. එහෙම නැත්නම් UK වගේ රටවල් වල පාවිච්චි වෙන විදිහ. නමුත් අපේ ලීගල් නමට තිතක් දාලා හදලා තියෙනවා. ඉතින් සමහර ඩොකියුමන්ට්ස් වල මේ විදිහේ ප්‍රශ්න ඔබට දකින්න ලැබෙයි.
ඒවා දැක්කට වැඩිය කලබල වෙන්න එපා. ඒකට හේතුව ඒවා අපි වෙනස් වෙමින් පවතින නිසා. ඊළඟට අපි ගුණාත්මක පුහුණුවක් සහ සේවාවක් සපයන ආයතනයක් මිසක් ඔගොල්ලොන්ගේ ඔළුවේ තියාගන්න එපා අපි මේ ආධාර සපයන ආයතනයක් කියලා. සමහරු අපෙන් කරන ඉල්ලීම් දිහා බලනකොට අපිට පේනවා ඒගොල්ලෝ ඒක තේරුම් අරන් නැහැ. සෙන්ට් ජෝන් ඇම්බියුලන්ස් බ්‍රිගේඩ් කියන එක හැදුනේ රෝගීන්ට සත්කාර කරන්නත් ප්‍රථමාධාර කියන පුහුණුව ලබා දීම සඳහා. ලෝකයේම ඒකයි ඒකේ අරමුණ. එහෙම නැතු අපි අර වෙනත් සමහර ආයතන වගේ ගිහිල්ලා හැමතිස්සෙම ගිහිල්ලා කේක බඩු භාණ්ඩ ආදිය සපයන්න ඒවට හැදිච්ච ආයතනයක් නෙමෙයි අපි. මේක සමහරු පටලගෙන තියෙනවා. මොකද සමහරු ඉල්ලන ඉල්ලීම් වලින් අපිට තේරෙනවා ඒගොල්ලන්ට ඕනේ ඒක. නෑ අපේ ප්‍රධානතම අරමුණ ඇවිත් හිටන් ප්‍රථමාධාර කියන පුහුණුව ලබා දෙන එක. ඒ අතරේ තමයි අපි තව දෙයක් හැටියට ප්‍රථමාධාර ඒ සේවාවක් සපයන්නේ. ඒ නිසා ඕන එක්කෙනෙක් එක්ක කතා කරනකොට මතක තියාගන්න ඒ කාරණේ. කියන්නේ බය නැතුව කියන අපි ආධාර සපයන ආයතනයක් නෙමෙයි. අපි ඇවිත් හිටන් පුහුණුවක් සහ සේවාවක් සපයන ආයතනයක්. ඒ පිළිබඳව අපිට ලොකු වගකීමක් තියෙනවා. අපි ඒක ගුණාත්මකව හොඳට කරනවා කියන එක කියන්නේ. නැත්නම් අපෙන් අහන දේවල් නේ නිතරම ඔය ඇම්බියුලන්ස් කිව්වට ඔයගොල්ලන් ආව ඇම්බියුලන්ස් නැහැ. මොනවද ඔයගොල්ලෝ කරන්නේ? මේවා නැහැ අරව නැහැ කියලා කියනවනේ ආධාර කරන්නේ. එතකොට මේ මොනවාද පොරොයි කොවිඩ් ආවා අනිත් අය නම් එක එක ඒවා බෙද බෙදා ගියා. අපි නෑ ඒ ගැන ලැජ්ජ වෙන්න ඕනේ. අපි ගුණාත්මක පුහුණුවක්. ඒක අපි අතීතේ ඉඳන් හොඳ නමක් තියාගෙන ඉඳලා තියෙනවා. ඒක අපි ඉදිරියටත් පවත්වා ගත යුතුයි. එතකොට අපේ වෙනස්කමක් වුණා නීතිමය තත්ත්වයනොත් මේකක් දැනගෙන ඉන්න. ඒ තමයි අපි දැන් පත් වෙලා තියෙන තත්ත්වය. අපි ඉන්නේ ඇත්තටම දැන් මෙන්න මේ රෙජිස්ට්‍රේෂන් එක යටතේ. ඔබට පේනවා ඇති මේක තමයි අපේ ලියාපදිංචි ලියවිල්ල. ඒක තමයි අර ද සෙන්ට් ජෝන් ඇම්බියුලන්ස් ඇසෝසියේෂන් බ්‍රිගේඩ් ඉන් ශ්‍රී ලංකා කියන නම දීලා තියෙන. ඒකට කියන්නේ ගාරන්ටි ලිමිටඩ්. එතකොට අපි දැන් ඉන්නේ මෙන්න මේ අංකය යටතේ GA 591 ගාරන්ටි ලිමිටඩ් කම්පැනි එකක් කරලා තියෙනවා 27/12/2010. මේ වෙනසත් එක්ක අපිට වෙලා තියෙනවා සමහරක් දේවල් තේරුම් ගන්න. ඒ තමයි අපේ පාලනය යන්නේ දැන් පළවෙනියටම යන්නේ උඩින්ම තියෙනවා ආටිකල්ස්. අපිට ව්‍යවස්ථාවක් වගේ දෙයක් තියෙනවා. ඒකට ඒක තමයි අපි ෆලෝ කරන්න ඕනේ. ඒ ආටිකල්ස් කියන එක පොඩි ලියවිල්ලක්. ඒකේ තියෙනවා තොරතුරු ටික. හැබැයි ඒකේ නැති දේවල් සම්බන්ධයෙන් ආවොත් අපි කම්පැනි ඇක්ට් එක තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒකයි ක්‍රමය. ඊට පස්සේ ආටිකල්ස් වලින් නියම කරලා තියෙනවා බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා පත් කරන හැටි. මේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලගේ වැඩේ තමයි පොලිසිස් හදන එක, ෆොරින් අෆෙයර්ස් ගැන බලන එක, ෆන්ඩ්ස් හොයන එක, පබ්ලිසිටි බලන එක. මේක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්යය. ඊට පස්සේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා එකතු වෙලා ඒ ටීම් එකෙන් හදාන්න ඕනේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් කියලා. රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් හැදුවට පස්සේ ඒ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් ඔස්සේ හදලා තියෙන අනුමත එකක් ඔස්සේ කමාන්ඩර් සහ කමිෂනර් කියන අයට බාර වෙනවා බ්‍රිගේඩ් එක. ඒකට බ්‍රිගේඩ් එක තනිකර ක්‍රියාත්මක වෙන්නේ කමාන්ඩර් කමිෂනර් යටතේ. කමාන්ඩර් සහ කමිෂනර් ඔස්සේ තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලාට එතනට විශාල කාර්යයක් එහෙම කරන්න නැහැ. මෙන්න මේක ටිකක් තේරුම් ගන්න හරියට මම ඔබේ පැහැදිලි කිරීම කරගෙන යන්නේ. එතකොට ඇසෝසියේෂන් කියන එකට එනවා චෙයාමන්, ඩිරෙක්ටර් බෝඩ් එක, ඩිරෙක්ටර් ට්‍රේනින්. ඒගොල්ලෝ ඔක්කොම ඇසෝසියේෂන් එකේ අය. ඒගොල්ලන් එතන ඉන්නවා. ඊළඟට කමාන්ඩර් කමිෂනර් කියන දෙන්න තමයි බ්‍රිගේඩ් එකට බලය තියන අය. මේ බ්‍රිගේඩ් එක කියන එක ඉතාමත්ම වැදගත්. අපි තේරුම් ගන්න ඕනේ අපිට තියලා තියෙනවා ඉස්සර ඉඳන්ම ආපු පොත් නීති රීති තියෙනවා බැලුවොත් තේරෙයි. මේකේ බ්‍රිගේඩ් එකේ අයට ලොකු මේ වටිනාකමක් දීලා තිබුණා. ඕන එක්කෙනෙකුට අවිල්ලා බ්‍රිගේඩ් එකේ මෙම්බර්ස්ලාව චෙක් කරන්න බෑ. කමාන්ඩර් කමිෂනර්ට විතරයි පුළුවන්. මොකද කමාන්ඩර් කෙනෙක් කරන්න පුළුවන් අපේ නීති රීති අනුව අවුරුදු 10ක් මෙම්බර් කෙනෙක් හැටියට හිටපු කෙනෙක්ව විතරයි. කමිෂනර් කෙනෙක් බවට පත් කරන්න පුළුවන් අවුරුදු 5ක් අපේ මේ බ්‍රිගේඩ් එකේ හිටපු කෙනෙක් විතරයි. නමුත් අතීතයේ ගත්තොත් ඒවා මම දන්නේ ඒවා දැනගෙන කරාද නොදැන කරාද කියලා සමහරවම පත් කරලා තිබුණා. මොකද ඒ ගැඹීරත්වයේ ඒ ගරුත්වය දීලා තිබුණා වොලන්ටියර්ස්ලාට. ඔබ අපි ඔක්කොම කරන්නේ වොලන්ටියර් සර්විස් එකක්. එතකොට අර බ්‍රිගේඩ් එකේ අයව කිසිම වෙලාවක පාලනය හෝ අනදෙන්න හෝ බෑ ඩිරෙක්ටර් බෝඩ් එකට. ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා කමාන්ඩර් කමිෂනර්ගෙන් විමසන්න බ්‍රිගේඩ් එකේ වැඩ ගැන.
මේක හරියට තේරුම් අරගෙන ඉන්න. මොකද ඔබලාට මම හැකිතාක් දුරට දිස්ත්‍රික්කවලට යම්කිසි ගරුත්වයක් හදලා දුන්නා මේ පෞද්ගලික අවුරුදු කාලේ. ඒක නැති කරගන්න එපා. ඔගොල්ලෝ බැඳිලා නැහැ ඒගොල්ලන්ට උත්තර දෙන්න. ඔගොල්ලෝ බැඳිලා ඉන්නේ ඔගොල්ලන්ගේ දිස්ත්‍රික් කමිෂනර්ට, දිස්ත්‍රික් කමිෂනර් බැඳිලා ඉන්නවා කමිෂනර්ට උත්තර දෙන්න. මේක අපි රැක ගන්න ඕන. මොකද ඒකට හේතුව දැන් ඉන්න බෝඩ් එක වගේ නෙවෙයි අනාගතේ එන බෝඩ් එහෙම ගත්තම සමහර විට මෙම්බර් කෙනෙක් වෙලාවත් හිටපු නැති අයට බෝඩ් එකට එන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා අණ දෙන්න ගියොත් මේ වොලන්ටියර්ස්ලාට එතන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා තමයි එහෙම ක්‍රමයක් හදලා තියෙන්නේ. මොකද මෙම්බර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ බ්‍රිගේඩ් එකේ මේ මොකද්ද බෝඩ් එකේ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න. ඒක නිසා තමයි ඒක එහෙම හදලා තියෙන්නේ. ඒක අපි රැක ගන්න ඕනේ. මේ රතු කොටුවෙන් මම පෙන්නලා තියෙන්නේ ඒක ඇතුළට එන්න බෑ හරිනම්. ඒක ඇතුළේ ඉන්නේ කමාන්ඩර් කමිෂනර්, ඇසිස්ටන්ට් කමිෂනර්ස්ලා ඉන්නවා. ඒගොල්ලොත් ඉන්නේ පොලිසි මේකින් වලටයි නැෂනල් ලෙවල් එකේ වැඩවලට විතරයි. ඒකත් වැදගත්. ඇසිස්ටන්ට් කමිෂනර්ස්ලාට බලයක් නැහැ දිස්ත්‍රික්ක තුලට ගිහිල්ලා එක එකව කරන්න. ඒක අපේ ආයතනයේ හැටියට බෑ. එහෙම දීලා නැහැ කොහෙවත් අපි බලයක්. ඇසිස්ටන්ට් කමිෂනර් නමෙන්ම තේරෙනවනේ ඇසිස්ටන්ට් කමිෂනර්. කමිෂනර්ට ඉන්න ඇසිස්ටන්ට්ස්ලා. එහෙම නැත්නම් උදව් කරන්න ඉන්න අය. ඒගොල්ලෝ ඉන්නේ හෙඩ් ක්වාටර්ස් එකේ වැඩ ටික බලාගෙන නැෂනල් ලෙවල් එකේ දේවල් ප්ලෑන් කරන්න, ඒවා කරවන විදිය කියලා දෙන්න, ඒවට උදව් කරන්න මිසක් දිස්ත්‍රික්කවල ගිහිල්ලා ඉස්කෝල ගාන ගිහිල්ලා එක එකව කියන්නවත් ඒ වගේ දේවල් අත මේ කියන්නේ ඒවට මේ අණ දෙන්න නෙමෙයි. ඒගොල්ලෝ ඉන්නේ තනිකර හෙඩ් ඔෆිස් එකත් එක්ක වැඩ කරන්න. ඒ නිසා ඕගොල්ලන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න ඒගොල්ලන්ට අයිතිය නැහැ. උදව් කරන්න පුළුවන්. යහපත් චේතනාවෙන් උදව් කරන්න පුළුවන්. ඒක එහෙම තියෙනවා. ඒතකොට දිස්ත්‍රික් කමිෂනර්ස්ලා කියන අයව පත් කරනවා කමිෂනර් විසින් ඊට අමතරව විශේෂ තනතුරු සඳහා පත් කරන්න බලය දීලා තියෙනවා මේකේ. එතකොට කමිෂනර්ට තනි කර තියෙන්නේ බ්‍රිගේඩ් එකේ ඔය පහළ ටික බලා ගන්න. කමාන්ඩර්ට වෙනමම කාර්යයක් පැවරිලා තියෙනවා අපේ ආයතනය තුල. ඒ තමයි අර ඔෆිස් එක බලා ගන්න එක NHQ එකේ. ඒ ඔෆිස් එකේ ටික බලා ගන්න තියෙනවා බිල්ඩින්ස් ටික, ඇම්බියුලන්සස්, පබ්ලිසිටි, ෆන්ඩ්ස් මේවා ගැන බලන්නත් තියෙනවා කමාන්ඩර්ට. මෙහෙම තමයි මේකේ ව්‍යුහය දැනට හැදිලා තියෙන්නේ. එතකොට ඒක පොඩ්ඩක් තේරුම් අරගෙන ඉන්න. ඔබට මේවා ගැන මොනවා හරි අහන්න තියෙනවා පස්සේ අහන්න. මොකද මම මේක එක දිගට කතා කරගෙන යන්නම්. නැත්තම් අමාරුයි මගදී වෙලාව නාස්ති වෙනවා. ඊළඟට මට කියලා දෙන්න ඕනේ මේ බ්‍රිගේඩ් කියන එක. බ්‍රිගේඩ් කියන එක ඇවිල්ලා තියෙන තේරුම group of individuals organized for a particular purpose එකකට. يعني යම්කිසි කාර්යයක් කිරීම සඳහා එකට එකතු වෙච්ච කණ්ඩායම තමයි බ්‍රිගේඩ් එකක් කියන්නේ. එතකොට ඒගොල්ලන්ට පොදුවේ සාමාන්‍යයෙන් පොදු ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ තියෙන අය තමයි මේ විදිහට අර්ථ දක්වලා තියෙන්නේ. මේක ඉන්ටර්නෙට් එකේ ගියොත් ඔබටත් බලන්න පුළුවන්. ඊළඟට ඊට වඩා වැදගත් මට කියලා දෙන්න අවශ්‍ය මේ ඇම්බියුලන්ස් කියන එක. මෙන්න මේක තමයි අපේ අයත් සමහරලාට හිර වෙනවා කවුරු හරි ප්‍රශ්න ඇහුවම උත්තර දෙන්න ගියාම. මම අර ඉස්සෙල්ලා කිව්වා අපින් ඉස්සෙල්ලාම ඕකට මම උත්තරේ හොයන්න ඕනේ ඊට අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා අපෙන් ඇහුවා. ඕගොල්ලෝ ඇම්බියුලන්ස් එන්ජෝන් ඇම්බියුලන්ස් කියන ඕගොල්ලන් ගාව ඇයි ඇම්බියුලන්ස් නැත්තේ කියලා. එතකොට තමයි මම මේකට උත්තරේ හෙව්වේ. එතකොට මේ තියෙන්නේ ඇම්බියුලන්ස් කියන වචනේ ආවිලා තියෙන ඇම්බියුලාරේ කියන ලැටින් වර්ඩ් එකකින්. එහෙම නැත්නම් ලතින් වචනයකින් ආපු එකක්. ඒකෙන් අදහස් වෙන්නේ මූලික ප්‍රතිකාර කිරීමක් රෝගියා ඉන්න තැන ඉඳන් තව තැනකට ගෙනියමින් කියන එක. ඒක හැබැයි වාහනයක් කියන අදහසම නෑ ඒකේ. ඒකයි මේකේ වෙනස. මේ ඇම්බියුලන්ස් කියන එකේ තේරුම ඩිසිප්ලින් එකක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒක නිකන් ශේස්ත්‍රයක්. ඒක කාර්යයක්. නිසක් වාහනයක් නෙමෙයි. සෙන්ජෝන් ඇම්බියුලන්ස් කියන එකේ අර්ථය සාන්තජෝන් ගිලන් රථ ඒක අර ගිලන් රථ කිව්වම ඒකේ ප්‍රශ්නයක් වෙනවා. රථයක් නෙමෙයි මෙතන තියෙන්නේ සේවයක්. ඒක නිසා තමයි ওই වචනේ පොඩ්ඩක් අපිට ওই සිංහලට හරවනකොට පැටලිලක් වෙලා තියෙන්නේ. එතකොට ඇම්බියුලන්ස් කියන එක ගැන බය වෙන්න එපා. ඇම්බියුලන්ස් නැති වුණාට අපි සෙන්ජෝන් ඇම්බියුලන්ස් වෙනවා. මොකද ඇම්බියුලන්ස් කියන එකේ තේරුම රෝද 4 හෝ 6න් දුවන වාහනයක් නෙමෙයි. ඒක ඇවිතිනම් ක්‍රියාකාරකමක්. ඒක තමයි ඒකේ තේරුම. එතකොට මේවා ඉන්ටර්නෙට් එකෙන් ගත්තත් ඔබට දැක ගන්න පුළුවන් මේවා. ඊළඟට අපි දෙන්නේ ප්‍රථම ආධාර. විශේෂයෙන්ම අපේ ප්‍රධාන ශාස්ත්‍රය ඒක. ඒ නිසා අපි නිතරම තේරුම් ගන්න ඕනේ අපි කතා කරනකොට ප්‍රථම ආධාර ගැන මෙන්න මේ වගේ සංඛ්‍යා ලේඛනයක් කියන්න අඩු ගන්න. මේකේ කියලා තියෙනවා 47ක් විතර. ඒ කියන්නේ ප්‍රී හොස්පිටල් ෆේටලිටිස් ස්පිරිතාලට ගේන්න ඉස්සෙල්ලා මරණ අයගෙන් 47ක් පමණ වළක්වන්න පුළුවන් ඒවා කියනවා. ඒ වාක්‍යයේ තියෙන අපේ මුළු කාර්ය භාරයම වැදගත්කම. ඒ නිසායි මම මේක මේ ඉන්ටර්නෙට් එකෙන් අරන් ඔබට පෙන්නුවේ 47ක් 39යි 47යි අතර. ඒතකොට 50ක් කියන්නේ භාගයක්ම හොස්පිටල් එකට එන්න ඉස්සෙල්ලා මැරෙන අයගෙන් බේර ගන්න පුළුවන් භාගයක්.
ඒකට කොච්චර වටිනවද කියලා අපේ විෂය. මේක අපි හැමෝම පුන නැවත නැවත මිනිසුත් එක්ක කතා කළ යුතු දෙයක්. ඒකට ඕක තමයි මූලික හැඳින්වීම. ඊළඟට අපේ ප්‍රධාන තේමාව ඔබ දන්නවා මානව සංහතිය සේවය උදෙසා කියන එක. ඒක මම කියලා දෙන්න යන්නේ ඒක දන්නවා. අපේ ප්‍රධාන ශාස්ත්‍රයන් ටිකත් ඔබ දන්නවා. මම නැවත නැවත කියන්නේ ප්‍රථමාධාර සහ සෞඛ්‍ය ආශ්‍රිත පුහුණුව තමයි අංක 1. දෙක තමයි සේවා සැපයීම. අපේ අංක 1 පුහුණුව. ඊළඟට අපි දැන් කිටි සහ කැඩෙට් වැඩසටහන් කියලා එකක් අරගෙන යනවා. ඒක දන්නවා ඔබ. වැඩිහිටි වැඩසටහන් තියෙනවා. ඒවත් අපි ඉස්සරහට බලමු කොහොමද කියලා. ඒකට මෙන්න මේ තේමාවන් ඔස්සේ මේ විදියට තමයි අපි වැඩේ කරගෙන යන්නේ. ඒකෙන්. ඊළඟට අපි අලුතෙන් එකතු කරලා තියෙනවා මෙන්න මේ වගේ දේවල් ටික. සෙන්ට් ජෝන් ශ්‍රී ලංකා කියන එක අපි පිළිගන්නවා මානුෂිකත්වය, සහජීවනය, සමානාත්මතාවය, විනිවිදභාවය සහ හරිත ලොවක් කියන එක. මෙන්න මේකට අනුගත වෙන්න අපි දැන් සූදානම් වෙගෙන යනවා. මේකෙන් අපි දැනට මේ කරුණු ගැන තමයි කතා කරමින් හිටියේ. ඉන්ටර්නෙට් ප්‍රශ්න එනවා මේ දවස්වල මේ වැස්සත් එක්ක. ඒ නිසා ඔය එක වුණේ. දැන් හරි ඇති කියලා මම හිතනවා. එතකොට අපි දැන් මෙන්න මේ විදිහේ දේවල් ටිකකට අපිට යන්න වෙලා තියෙනවා. ඒ තමයි එකක් තමයි මේ මෙන්න මේ කියලා තියෙන දේවල් ලෝකයේ වගේම UK සෙන්ට් ජෝන් ඉන්ටර්නැෂනල් එකෙන් අපිට දීලා තියෙන නිර්ණායක. ඒකට අපි ප්‍රතික්ෂේප කරන දේවල් හැටියට අපිට පෙන්වන්න වෙලා තියෙනවා ළමා අපචාර, දූෂණය, ප්‍රචණ්ඩත්වය, සමාජ විරෝධී බව, ජාතික අසමගිය කියන එක. මේවා ටික ගැන අපි ඉස්සරහට අපේ ලිපි ලේඛන වලට දානවා. ඒ නිසායි මේක හඳුන්වලා දෙන්නේ. මේවා දාලා අපි ඒ ගැන දැනුවත් කරනවා සියලු දෙනාම. එතකොට ඒක අපිට යම්කිසි වටිනාකමක් මේ ආයතනයට ගන්න බලනවා. ඊළඟට අපිට හැමෝටම සිද්ධ වෙනවා අනාගතයේදී ඉදිරියේදී ඕනම තනතුරක් බාර ගන්න යනකොට සයින් කරන්න වෙනවා. එහෙම නැත්නම් අත්සන් කරන්න වෙනවා child abuse වලට සම්බන්ධ නැහැ කියන ඒ ලියවිල්ල. එතකොට මේකත් අපි සූදානම් කරනවා අනාගතයට සියලුම දෙනාට ඒකට අත්සන් කරන්න වෙනවා. ඒක අත්සන් කරලා තමයි මේකට සම්බන්ධ වෙන්න වෙන්නේ. මොකද ඒක අවශ්‍යතාවයක්. ඒකම අපි උත්සාහ කරනවා ඇග්‍රීමන්ට් එකක් හදන්න හැම නිලයකටම යාගේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකත් එක්ක වගකීමක් සහිතව මේවා බාර ගන්න විදියට. ඒ වගකීම් පැහැර හැරියොත් ඒක එයාට අවාසියක් සහ එයා වෙනුවෙන් එයාට විරුද්ධව යමක් පියවරක් ගත හැකි විදියට අපි ඇග්‍රීමන්ට් එකක් හදන්න වෙනවා. මොකද එහෙම නැත්නම් මේ ආයතනේ ඉස්සරහට යන්න ටිකක් අමාරුයි. එතකොට ওই ටික තමයි අපි ඉස්සරහට වෙනස් වෙන සමහර කරුණු ඔය. ඊළඟට සෙන්ට් ජෝන් ශ්‍රී ලංකාවල අපේ අවසාන ඉලක්ක ගත්තොත් එහෙම අපි අතීතයේ පටන් ගත්තේ 100%ක් සර්විස් එක කියලා. ඒක අපිට වෙනස් වෙගෙන යන්න වෙලා තියෙනවා පැවැත්ම සඳහා. මොකද්ද මේ කාරණය? පැවැත්ම සඳහා අපිට සිද්ධ වෙලා තියෙනවා මේවා වෙනස් කරගන්න. මොකද සර්විස් කියන හැඟීමෙන් විතරක් වැඩ කරා නම් අද අපිට අපේ ගමන යන්න බෑ. මොකද ඒ තරම් වියදම් තියෙනවා. වියදම වැඩි වෙලා තියෙනවා. expenses. ඊළඟට social condition සමාජමය තත්ත්වයන් වෙනස්ද. මිනිස්සු අපි දකින විදිය අපිට සලකන විදිය මේවා වෙනස් වෙලා තියෙනවා. ඉස්සර වගේ ගරුත්වය දෙන්නේ නැහැ. එහෙම වෙනකොට ඉතින් මොකටද මේ අතින් වියදම් කරන්න කියලා මිනිස්සුන්ට හිතෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන්. දැන් අපි මේක අපේ ජොබ් එක නෙමෙයිනේ. ඒතකොට අපිට ජොබ් වල තියෙන ස්ට්‍රෙස් එක වැඩි වෙලා තියෙනවා. එතන වර්ක් ලෝඩ් වැඩි වෙලා තියෙනවා. එතන ප්‍රශ්න එක්ක අපිට වැඩ කරන්න වෙලා තියෙනවා. ඒ නිසා මේවා නිකන් අපිට හිරිහැරයක් වේගෙන එන මට්ටමකට එනවා. ඒ වගේම මේ වගේ වැඩවලට ඩොනේෂන් හොයාගන්න එක අද ලොකු ප්‍රශ්නයක්. මොකද හැමෝම හැම පැත්තෙම ඉල්ලනවා එක එක ඒවාට ඩොනේෂන්. මෙන්න මේ තත්ත්වයන් තුළ අපිට ෆයිට් කරන්න වෙලා තියෙනවා අපේ පැවැත්මට.
එතකොට දැනට අපි දකින විදිය 1906 දී 100% සර්විස් එක කරාට දැන් අපිට ඒක අඩු කරන්න පුළුවන් 140ට විතර. 2022 වගේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා 140ක් විතර සර්විස් 60%ක්වත් අපි ප්‍රොෆිටබල් දේවල් කරන්න ඕනේ. නැත්නම් අපිට පවතින්න බෑ. ඒ ප්‍රොෆිටබල් පර්සන්ටේජ් එක එන්න අපිට සිද්ධ වෙනවා වැඩි කරන්න. ඒතර 2030 වගේ වෙනකොට අපිට යන්න වෙයි සමහරට 10%ක් සර්විස් 90ක් ප්‍රොෆිට් කියන. මොකද ඒ තරම් වියදම් යනවා, ඒ තරම් බරක් වෙලා තියෙනවා මේ කටයුතු කරගෙන යන එක. එතකොට මේක එකක්. ඒ වගේම තමයි වොලන්ටියරිසම් කියන එක. දැන් ස්වච්ඡා සේවය කියන එකත් වෙනස් වෙගෙන යනවා. ඒවත් දැනගෙන ඉන්න මිනිස්සු නිකන් අපි ගැන අඩු තක්සේරුවෙන් කතා කරනකොට වොලන්ටියරිසම් කියන එක අද ලෝකයේ දකින්නේ අර අපි අතින් වියදම් කරන් ගිහිල්ලා අතින් අපි මගදී කෑම කාලා ඉඳ හිටින්න තැන නැතෝ හේ වැටිච්ච තැනක වැටිලා ඉඳලා එහෙම කරන එක නෙමෙයි. එහෙම කරන්න ඕනේ නැහැ කියලා දැන් කියන්නේ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් එයාගේ ට්‍රැවලින් එක, මීල්ස් වලට, ඇකොමොඩේෂන් වලට එතකොට ඒ ටිකට සාමාන්‍යයෙන් 100%කින් වගේ එයාට ගන්න පුළුවන්. එයා ගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. මොකද ඒ ගත්තම තමයි එයාට පවතින්න පුළුවන්. ඒකයි එහෙම දෙයක් තියෙන්නේ. එතකොට එයා ඒ විදිහට ඒව අරගෙන කරනවා. හැබැයි එයාගේ ප්‍රොෆෙෂනල් ස්කිල් එක, එයාගේ වෘත්තීයමය කුසලතාවය ලබා දෙන එකට 100%ක් අපි ගෙවන්නේ නැහැ. මෙතන විතරයි වොලන්ටියරිසම් කියන එක එන්නේ. එහෙම නැතුව වොලන්ටියරිසම් පවතින්නේ නැහැ කියන එක තමයි අද ලෝකේ දකින්නේ. ඒතකොට ඒ නිසා ඔබ ඒ කාලේ දැකපු ස්වේච්ඡා සේවය කියන එකයි අද දකින්න ස්වේච්ඡා සේවයයි වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙම්බර් කෙනෙක් වුණාම මේකේ එයාට ෆිසිකලි කායිකව මානසිකව ආධ්‍යාත්මිකව ඒක නිකන් පීඩාවක් නොවිය යුතුයි. බර්ඩන් එකක් වෙන්න බෑ. මේක කරනවා නම් අපි මේක ඉන්නකොට. ඒ වෙනුව ඒ වගේම ඉකොනොමිකලි බර්ඩන් එකක් වෙන්නත් බෑ හරියට. ආර්ථිකමය වශයෙන්ුත් එහෙම පීඩාවක් වෙන්න බෑ. මේක නිකන් ආධ්‍යාත්මික ලැබීමකුත් එක්ක ඇඟට පැත්තට හිතට පොකට් එකට නොදෙනී කරන්න පුළුවන් තත්වයකට ගෙනීම තමයි ඇත්තටම කමිෂන වශයෙන් මගේ නම් ඉලක්කය. එහෙම නැතුව අර ඉස්සර වගේ ගිහිල්ලා කණ්ඩ නැතුව මොණ්ඩ නැතුව ඉන්න තැන නැතුව නිකන් එක එකාට සවුත්තු වෙවි. දැනුත් තාමත් වෙනවා ඒ වගේව එන්න කියනවා මාළුවුවට අපිට ෆස්ට් ඒඩ් සර්විස් කියලා ඉන්න තැනක් නැහැ. ඒගොල්ලෝ ඔක්කොම කානවනවා මේ ළමයින්ට දෙන්නේ නැහැ මොනවත්. මෑතකදී 3යි වගේ. ඒනට උත්සවය ගත්තම කෝටි ගාණක් වියදම් කරන උත්සවයක්. එතකොට එහෙම තත්ත්වයකට අපේ ළමයින්ව පත් කරනවට මම නම් කැමති නැහැ. මොකද අපි එහෙම නිකන් මේ පහත මට්ටමක හිටියොත් වෙන්නේ අපිට එකතු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ආත්මකරුත්වයක් තියෙන පවුලක ළමයි කෙන්න කැමති වෙන්නේ නැහැ එතකොට. ඒ නිසා අපි මේවා හිතන්න ඕන දේවල් වෙනස් විය යුතු දේවල්. ඒවා පොඩ අපි වෙනස් කරගත යුතුයි. ඒක වෙනස් කරමින් යනවා. ඊළඟ වෙනස තමයි මේ green world concept. දැන් මේකට ලොකු පොරබැදීමක් මට අල්ලන්න වුණා මේ වෙනස්කම් කරන්න. green world concept එක කියන එකට අපි යා යුතුමයි. ඒක වැදගත්. ඒ නිසා තමයි ලිපි වෙනුවට ඊමේල් වලට අපි වෙනස් වුණේ 2019 දී. ඊමේල් පටන් ගන්න යනකොට එක කෙනා එක කතා කිව්වා ඔයගොල්ලන්ගේ ඊමේල් නෑ අරවා මේ කියලා. නමුත් මේ වෙනකොට යන්තම් දුරකට හරියා. පස්සේ 2021 වෙනකොට මට තේරුණා ඊමේල් බලනවා අඩුයි කට්ටිය. ඒ සැරේ WhatsApp. ඒ සැරේ ඔන්න මේ මෑතක පටන් ගත්ත WhatsApp group එක. ඒකෙන් මම එකක් කියන්න ඕනේ WhatsApp group එකේ මම පටන් ගත්ත DC ලට එකක් ඒක කෙරීගෙන යනවා හොඳට. ADC ලාගේ පටන් ගත්ත එකේ පොඩි දෝෂයක් තියෙනවා. එකක් තමයි ඒක පටන් අරන් තියෙන මේ පර්සනල් නම්බර් එකකින් රොෂානි ඒක මම කිව්වා ඒක වෙනස් කරන්න කියලා. මොකද මේකේ ඔෆිෂියල් වෙන්න ඕනේ. ඒක ඉස්සරහට වෙනස් කරනවා. ඒ වගේම සමහරුන්ට තේරෙන්නේ නැහැ මේ වගේ එකක් දැම්මම කොහොමද ඒකේ හැසිරෙන්න ඕනේ කියලා. මේක කොමන් එකක්. මේක නිල වශයෙන් තියෙන WhatsApp group එකක ඔහේ ඔයගලන්ට හිතට එන දේවල් ඔයගොල්ලෝ සම්බන්ධ වෙච්ච ඔක්කොමයි දාන්න යන්න එපා. ඒවා හොඳ ඇති. නමුත් ඒකෙන් වෙන්නේ දැන් මගේ එක WhatsApp group එකක් තියෙනවා දවසට 200 ගණනක් ඒකේ පිරෙනවා. ඒකෙන් කරන්නේ මම දවසක් විතර ඔහේ ගන්නවා බලන්නෙත් නෑ ඔක්කොම ටික එකපාර ඩිලීට් කරලා දානවා. මොකද අරක පිරෙයි කියලා. ඒ තත්ත්වයට පත් කරන්න එපා මේක. ඒ WhatsApp group එක ADC group එකේ මම දැක්කා ඒකේ සමහර ඉල්ලීමුත් කරලා තියෙනවා. ඇත්තට මේක ඒක එහෙම බෑ. ඒ හොඳ දේ වුණත් දාන්න එපා. මොකද ඊට පස්සේ ඒක කරදරයක් වෙනවා කවුරුත් බලන්නේ නැතුව යනවා. මොකද අපිට මැසේජ් එකක් ආවම මැසේජ් මේකක් තියෙනවා කියලා අපි බලන්න පෙළඹෙනවානේ. එතකොට අර වගේ එකක් දැක්ක ගමන් ඒක ඒ ගැන තියෙන ගරුත්වය නැති වෙනවා. ඒ නිසා මින් ඉදිරියට ඒක අපි හදාගමු කොහොමද අපි පාවිච්චි කරන්නේ ඒකට දාන්නේ මොන වගේවද කියන එක. ඒ වගේම අපිට අංකයත් වෙනස් කරන්න වෙනවා. මොකද ඒක එන්න ඕනේ මේ සෙන්ජෝන් අංකයකින් පටන් ගත්ත කණ්ඩායමක් කරගන්න ඕනේ. ඒ ටික වෙනස්කම් ටික අපි ඉස්සරහට කරමු. ඊළඟ මම හිතනවා මම දන්නේ ඔබේ අදහස් කොහොමද කියන එක Zoom එකෙන්
මේ විදියට වැඩසටහන් කරන එක අපි තව තව වැඩි කරන්න ඕනේ. බොරුවට කැඳවල දැන් අද මේ වගේ එකක් කරන්න ගියා නම් කොළඹට එන්න කියලා. ඕගොල්ලන්ගේ මගේ කාලය කොච්චර නාස්තිද බලන්න පාරේ. පාරේ කොච්චර නාස්ති වෙනවද? එතකොට ඇයි අපිට බැරි මේ විදියට කරන්න? මේ විදියට කරන්න පුළුවන්. මම නම් ඉස්සරහට මම කමිෂනර් හිටියොත් මම නම් මේක තමයි උනන්දු කරන්නේ. මටම තේරුණා මේක මොකද මම දැන් මාස දෙකක් තිස්සේ ලෙක්චර්ස් කරා පබ්ලික් එකට. එතකම් මගේ තකමැත්තක් තියෙනවා මොකද මේක කරලා තිබුණේ නැහැ Zoom එකෙන් මේ ෆස්ට් ඒඩ් නෙමෙයි වෙන ලෙක්චර්ස්. මට තේරෙනවා මට කොච්චර හොඳද කියලා. ඒ කියන්නේ නැත්තම් මම බඩ ගාගෙන යන්න ඕනේ එක එක තැන්වල මගදී ට්‍රැෆික් ඊළඟට ඇක්සිඩන්ට් වෙන්න යන ඒවා ගිහිල්ලා නවතින තැන ප්‍රශ්න මේ මොකුත් නැහැ මට ජොබ් එකක් කරලා මේකත් කරන්න පුළුවන්. නැත්තම් මම නිවාඩු දාන්නත් ඕනේ. දැන් අද මේ වගේ එකක් කරන්න කොළඹ යනවා නම් මම අද නිවාඩු දාන්න ඉපේ උදේ ඉඳන්. ඔයගොල්ලන්ටත් එහෙමනේ. ඔයගොල්ලොත් එන්න ඕනේ. ඒ නිසා අපි බලමු මේ ක්‍රමයට යන්න. ප්‍රැක්ටිකල්ස් කරන්න තියෙන ටික අපි එකතු කරලා දවසක ඇවිල්ලා ඒතකොට හමුවකුත් වෙනවා. එහෙම කරමු. ඒක තමයි මම නම් හිතන්නේ හොඳම විදිය ඉස්සරහට මේ කොවිඩ් වලින් මිනිස්සු තේරුම් ගත්තු ලොකු වටිනා දෙයක් වෙනවා. ඒක රැස්වීම බොරුවට ෆිසිකලි කැඳවන එක බොරු වැඩක්. විනයක් තියෙනවා නම් මෙතන ඉන්න අයට විනයක් තියෙනවා නම් Zoom එකෙන් ඕන එකක් කතා කරගන්න පුළුවන්. ඒකයි මම හිතන්නේ ඉදිරියට අපි වෙනස් විය යුතු තැන. මොකද මේවා පවතින්න නම් අපි මේ වෙනස්කම් වෙන්න ඕනේ. ඒක අවශ්‍යයි. ඒ වගේම තමයි ඉදිරියේදී අපි අනිවාර්යයෙන්ම රිසල්ට් ෂීට්ස් ඒ වගේ දේවල් ඔක්කොම සොෆ්ට් කොපි වශයෙන් තමයි ගන්න යන්නේ 2023 දී. ඕන් අවුරුද්දකට කලින් කියලා තියෙන්නේ. ඒක කරපු ගමන් එක එක්කෙනා එක එක ඒවා කියන්න එපා මේ කල් දුන්නේ අරවා මේකලා. අද කියන්නේ මම රෙකෝඩ් කරලා තියන්නේ ඒකයි. 2023 ජනවාරි 1 වෙනිදා වෙනකොට සියල්ල සොෆ්ට් කොපි වෙනවා. අතින් ලියපුවා අපි බාර ගන්න. මේක රන්දිනියස කලින් කරන්න හැදුවා. අපේ අයගේ තියෙන පොඩි පොඩි අකමැතිකම් නිසා විශේෂයෙන්ම DC ලට කම්පියුටර් පාවිච්චි කරන්න බැරි අය හිටියේ වැඩිපුර ඒ කාලේ. ඉන්සයි ඒක අතහැරනවා. දැන් හැම ඉස්කෝලේම වගේ තියෙනවා කම්පියුටර්. ඒ තියෙන ඉස්කෝලේකේ ළමයිකට දීලා නම් ලිස්ට් එක ගා ගන්න බැරි Excel sheet එක. එහෙම ගැව්වා නම් කී දෙනෙක්ගේ කාලේ ඉතුරුද? එක සැරේයි ටයිප් කරන්න ඕනේ. ඒක සේව් කරගත්තා නම් ඒ විදිහේ ක්‍රමයකට තමයි අපි යන්න බලන්නේ ඉස්සරහට. එතකොට මේ වෙනස් කිරීම අපිට අවශ්‍යයි. අපි වැඩිපුර මගේ දැක්මනං වැඩිපුර සෙන්ජෝන් එක කොම්පියුටර් ෆෝන් ඉන්ටර්නෙට් WhatsApp මල්ටිමීඩියා මේවා පාවිච්චි කළ යුතුමයි. ඒ යුගයට අපි යන්න ඕනේ. ඒ අතර එක්කෙනෙක් දෙනෙක් ඉන්න පුළුවන් සමහර විට ඒවට අකමැති කෙනා නමුත් වැඩි පිරිසක් කැමති වෙයි. ඒ වගේම වැඩි පිරිසකට පහසුයි. ගෙදර ඉඳන්ම මේ වගේ රැස්වීමකට සම්බන්ධ වෙනවා කියන එකත් වටිනා දෙයක්. ඒ නිසා මම හිතනවා මේ தත්ත්වයට අපි යමු. ඊළඟට මේ ආයතනය මම බාරගත්තු දවසේ ඉඳන් උත්සාහ කරා විවිධ දේවල් අර්ථකථනීය කරගන්න. විවිධ දේවල් අර යුනිෆෝමිටි එකක් හදන්න. එහෙම නැත්නම් ඒවයේ නීති රීති කියන එක. මොකද මම සාමාන්‍යයෙන් කොතන වැඩ කරන්න ගියත් නීති රීති කියන එකක් බලනවා. ඒ විදිහට කරලා යන්තම් බැජස් ටික හරියට ෆයිනලයිස් කරගත්තා. අපි පාවිච්චි කරන බැජ් එක මේ හතරස් කොටුව තියෙන සුදු පාට පසුබිම තියෙන්නම ඕනේ. මේක ඔයගොල්ලන්ට වෙනස් කරන්න බෑ. මේක එක නීතියයි. ඒක මම දැනුම් දීලා තියෙන DC ලට. ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති ඒ DC ල තමයි හම්බෙලා නැතුව ඇති පණිවිඩය. මේ බැජ් එක පාට කරන්න බෑ වෙන. ඔගේ වයිට් මාජින් එක තියන්න ඕනේ. එතකොට කොතනකට හරි අපි මේක පාවිච්චි කරනවා නම් එතෙන්දී ඒක වෙනස් කරන්න බෑ. කිටි කැඩට් බැච් නම් ඔයගොල්ලෝ දන්නවා ඒ විදිහම ලෙටර් හෙඩ්ස් අපි හදලා දුන්නා. කියන්නේ මේ සැකිල්ල හදලා දුන්නා දිස්ත්‍රික්කයේ නම දාන්නයි DC ගේ නම දාගන්නයි ඇඩ්‍රස් එකයි දාන්න. ඒ හැර වෙන කිසිම ලෙටර් හෙඩ් එකක් අපි දැන් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. අපි භාවිතා කරන ඒවාට උත්තර දෙන්නෙත් නැහැ. ඒක මතක තියාගන්න. ඒ හින්දා ලෙටර් හෙඩ්ස් එහෙම දැන් දන්නේ නැහැ කියන්න බෑ 2018 ඉඳන් කියලා තියෙනවා. හරි? ඒවා තේරුම් ගන්න. ඩෙසිග්නේෂන් මේකත් ඊළඟ ප්‍රශ්න. එක එක්කෙනා ගත්තු තනතුරු එහෙම්ම පාවිච්චි කරනවා ආයේ දිගට. මේගොල්ලන්ට මතක නැහැ මේ ඕන තනතුරක් අවුරුදු 3යි උපරිම වළංගු කියන එක මේ සෙන්ජෝන් එකේ. තනතුරක් වළංගු අවුරුදු 3යි. ඔයා මොකද්ද ජාතික පුහුණුකරු කියනවා හැමදාම ගහගෙන ඉන්නවා මන්ද කළා තියෙනවා. එහෙම ගහන්න බෑ. එහෙම නැත්තම් ඔයාට දීපු මොකක් හරි DC හරි DC ඕන එකක තියෙන සීමාවක්. එතනින් පස්සේ අපි දැනුම් දුන්නත් නැතත් ඒක ඉවරයි. මොකද පත්වීම් ලිපියක එහෙමයි ගහන්නේ. අවුරුදු 3කට කිව්වොත් අවුරුදු 3න් පස්සේ ආයෙ දැනුම් දෙන්න දෙයක් නැහැ. ඒක ඉවරයි. ඒක අලුත් කරන එකට ආයෙ දැනුම් දෙන්න ඕනේ. එතකොට ඒක තියෙනවා. ඊළඟට සීමාවන් අපි හරියට දැන් කියලා තියෙනවා. දිස්ත්‍රික්කයකින් එළියට යන්න බෑ එක්කෙනෙකුට අයිතියක් නැහැ. දිස්ත්‍රික්කය තුල විතරයි මේ වැඩ කරන්න ඕනේ. අනිත් එක්කෙනාගේ දිස්ත්‍රික්කයකට යන්න බෑ. යනවා නම් කමිෂනර්ගෙන් අවසර ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ දෙන්න සුහදව කතා කරලා කරගන්න ඕනේ. මේ තත්ත්වයන් අපි හදලා දීලා තියෙනවා. ඉතින් එතකොට මේවට වෙනස්කම් කරන්න ඉඩ දෙන්න බෑ. මොකද මේක බ්‍රිගේඩ් එකක් හැටියට අපි යන නිසා. ඒ නිසා මේවා 2018 ඉඳන් කියපු දේවල් දැන් අද ADC ලටත් මේවා කියලා දීලා තියෙන්නේ. දැන් ඉස්සරහට අපි මේ වගේ දෝෂ බලාපොරොත්තු වෙන්නේ නැහැ කාගෙන්වත්.
පොඩ්ඩක් මතක් කරොත් කොවිඩ් එක අපි වැඩ කරපු විදිය සෙන්ට් ජෝන් එක හැමතිස්සෙම හෙල්ත් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක සුහදව හොඳ සම්බන්ධතාවයක් තියාගන්න ප්‍රශ්න ඇති කරගන්න එපා. අපිට වැදගත් වෙන ආයතන තුනක් තියෙනවා සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂා, පොලිසිය. මෙන්න මේ ආයතන තුනත් එක්ක හැමතිස්සෙම හොඳ සම්බන්ධතාවයක් තියාගන්න. ඒක ඉතාමත්ම වැදගත්. එතකොට අපිට ඒ කාලේ මම කිව්වෙත් අපිට කොවිඩ් ගැන උගන්න යන්න අපිට නිල අයිතියක් නැහැ. ඒක කරනවා නම් පරිස්සමෙන් කරන්න කියලා මම කිව්වා. මොකද ඒක ගැන එකක් අතුරු ප්‍රශ්නයකට උත්තර දෙන්න දන්නේ ඊළඟට වැරදි දෙයක් කියලා අතුරු ඵලයක් આવුත් ඒකේ අපි වගකීම බාර ගන්න අපිට අයිතියකුත් නැහැ. ඒ නිසා ඒ වගේ දේවල් කරනකොට පරිස්සමෙන් අනිත් එක ට්‍රේනින් ඇන්ඩ් සර්විසස් උනත් කරනකොට අනිවාර්යයෙන්ම PHI ලා MOH ලා හරහා දැනුවත් වෙන්න මොකක්ද එතනට තියෙන සෞඛ්‍ය නිර්දේශය. මොකද ඒකත් කාලෙන් කාලෙට වෙනස් වෙන ඉඳ මතක තියාගන්න බෑ. දැන් ගිය මාසෙක නෙවෙයි මේ මාසෙදී. ඒක දැනුවත් වෙලා යමක් බාර ගන්නකොට ගිහිල්ලා වැඩක් කරන්න යනකොට ඒක දැනුවත් වෙලා කරන්න. එහෙම නැතුව අර හිටපු ගමන් ගිහිල්ලා කරලා ප්‍රශ්න ඇති කරගන්න එපා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අපිට සම්පූර්ණ නිදහස දෙනකන් ඒ නිදහස් විදියට වැඩ කරන්න බෑ. දැනට සීමා සහිතවයි වැඩ කරන්න පුළුවන් සෞඛ්‍ය නිර්දේශ වලට යටත්. එතකොට ඉස්කෝල වලට යනවා නම් ඒ සෞඛ්‍ය නිර්දේශ මොනවද කියලා ඉස්සෙල්ලා දැනුවත් වෙන්න හැම තිස්සෙම ඔබ ඒකේ තියෙන නිර්දේශ පිළිපදින්න. තාම කඳවුරුවේම පවත්වන්න ඉඩ දීලා නැහැ. ඒ නිසා ඒවට ලෑස්ති වෙන්නත් එපා, ඒව කරන්නත් එපා. එතකොට ඒ ගැන අවශ්‍යයි. මම හිතනවා මම අනුමාන කරනවා කොවිඩ් සහ ඒ ආශ්‍රිත පිළිබඳ දේවල් පිළිබඳ දැනුමක් ඔබලාට ඇති කියලා. එහෙම නැතිකමක් තියෙනවා නම් කියන්න. මොකද අපි සමාජයට කරපු දේශන තියෙනවා. ඒක කරන්න පුළුවන්. ඒ මොනුත් Zoom එකෙන් බලමු අපි ඉස්සරහට. ඒක ගැන මොකද දැන් නම් ඉතින් ඔක්කොමලා දන්නවා ඇති කියලා මම හිතනවා. නමුත් එහෙම කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම කණ්ඩායමක් ඉන්නවා නම් සැලකිය යුතු සංඛ්‍යාවකින් අපිට ඒක ගැන කතා කරන්න පුළුවන්. එතකොට මේ පිළිබඳව සර්කියුලර්ස් අපි නිකුත් කරලා තියෙනවා. මම සර්කියුලර් නිකුත් කරලා තියෙනවා කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. ඒක DC ලට දීලා තියෙනවා. DC ලගෙන් ඉල්ල ගන්න, DC ලගෙන් ලැබෙන්නේ නැත්නම් රොෂානිගෙන් හරි ඉල්ල ගන්න ඔෆිස් එකකින් හෙඩ් ඔෆිස් එකකින්. මේ ඊළඟ වැදගත්ම දේ ගිණුම් කටයුතු accounts. ෆිනෑන්ෂියල් ඇක්ටිවිටීස් වලට හරියට ටීම් එකක් හදාගන්න කියලා තියෙනවා අපි. ඒක දිස්ත්‍රික් කණ්ඩායමක් ඉන්න ඕනේ. නිකන් තනියම DCට එහෙම කරගෙන යන්න එක බරපතලයි. මොකද මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එයාට තනියම මුණ දෙන්න වෙනවා. ඊළඟට accounting ඒවා ටික කරන්න ඕනේ. හරියට ගිණුම් පවත්වලා ඒව කරගෙන. ඊළඟට ලොකු දෙයක් අපි කරා මේ අවුරුද්දේ මුලදී රිසිට් පොත් දීලා තියෙන්නේ දැන්. ඔයගොල්ලෝ ADC ලා වශයෙන් ඒක දැකලා තියෙනවද දන්නේ නැහැ. රිසිට් පොතක් දීලා තියෙනවා හැම දිස්ත්‍රික් එකටම. මේ රිසිට් එක හැර වෙන රිසිට් දෙන්න එපා. දීලා අපෙන් විමසුවොත් වැරදිලා හරි අපි කියන්නේ ඒක මොකද්ද පිළිගත නොහැකි ඒක ඒගොල්ලෝ වග කියන්න ඕනේ ඒක වැරද්දක් කරලා තියෙන කියලා. හින්දා ඔයගොල්ලන්ට පොලිසි ගානේ අර මේ යන්න වෙයි. ඒ වගේ ඒවා පාවිච්චි කරන්නේ නැතුව වෙන ඒවා පාවිච්චි කරොත්. මතක තියාගන්න ඉස්සරහට මේ කොවිඩ් හින්දා මේවා පරක්කු වුණේ නැත්නම් මේවා ඊට ඉස්සෙල්ලා කරලා මම හැම ආයතනයකටම ලියුමක් යනවා අවුරුද්ද මුලදී අපේ නිලධාරීන් කවුද අපි පාවිච්චි කරන මේවා රිසිට් පොත ගැන මේ accounting ගැන ඔක්කොම යනවා. ඒතකොට ඔබ යම්කිසි වෙනස් දෙයක් කරලා තිබුණොත් ඔබයි සවුතු වෙන්නේ. එහෙම නැත්නම් ඔබටයි ඒකේ ප්‍රශ්නේ. ඒක මතක තියාගන්න. ඒක සෙන්ට් ජෝන් එකේ ඉස්සර වගේ නෙමෙයි. දැන් ඉස්සරහට එහෙමයි යන්නේ. එතකොට මේ රිසිට් පොත් දීලා අපි මොකද මේක කියලා දීලා උපකරණ සපයලා තමයි අපි ඊට පස්සේ පියවරක් ගන්න. නිකන් හිටපු ගමන් පියවර ගන්න. ඒක මතක තියාගන්න ඒ නිසා. ඒකයි මම බැලුවේ මේකට පියවරක් ගත්තොත් මම අසාධාරණ වෙනවා ADC ලා දැනුවත් නොකර. මොකද මේක DC ලා කරන්න ඕන වැඩක් DC ලාගෙන් කෙරෙන්නේ නැති බව මට පේනවා. හරියට මැසේජ් එක යන්නේ නැහැ කියලා. ඒ නිසායි මම සමහර DC ලාගෙන් ඔක්කොගෙම නෙමෙයි. ඒ නිසායි මමම මේක කරන්නම් කියලා ගත්තේ. අනිත් එක මම කියන එක හොඳයි. ඒතකොට මට ෂුවර් එකක් තියෙනවා මේ ටික කිව්වා කියලා. එතකොට වවුචර් සිස්ටම් එකක් දීලා තියෙනවා. දිස්ත්‍රික් වල ඔහේ නිකන් වියදම් කරන්න බෑ. ඒ වියදම් වලට වවුචර් එකක් දාන්න ඕනේ. ඊළඟට චෙක් පොතෙන් විතරයි ගෙවීම් කරන්න පුළුවන්. කෑෂ් ගෙවන්න බෑ එක්කෙනෙකුටවත්. ඒ කියන්නේ ඩිපොසිට් නොකර වියදම් කරන්න බෑ. ඔයගොල්ලෝ මොනාරි සේවාවක් කරලා හරි මොනාට හරි රුපියල් 5000ක් හම්බුණා කියන්නේ. ඒ 5000 ඒ ආපු අයට හෝ කැම්වීමට හෝ වියදම් කරාට කමන්නේ. හැබැයි 5000ක් ඩිපොසිට් කරලා ආපහු ගන්න ඕනේ. මොකද ඒ වෙලාවේ අතින් වියදම් කරන එකනේ අපි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් කරන්නේ එහෙම ඊට පස්සේ කරන්නේ 5000ම ඩිපොසිට් කරන්න ඕනේ account එකේ. ඊට පස්සේ චෙක් එකකින් ගන්න ඕනේ ඔයගලන්ට ගිය වියදම. ඒක තමයි පිළිගත්තු ක්‍රමය. ඉතින් මේවා වෙනස් කරන්න යන්න එපා. මේක තව ටිකක් අපි රෙගියුලරයිස් කරනවා. ඒතකොට තව ටිකක් ලේසි වෙනවා. මොකද අපි කරන්න යන්නේ සම්පත් බැංකුවත් එක්ක දැනට කතා කරගෙන තියෙනවා. සම්පත් බැංකුවේ අපි එක account එකක් කරනවා මේ head office branch එක මේ head office එකේ නමින්. ඒකේ ඉඳන් අපි අතු විදියට යනවා හැම දිස්ත්‍රික්කෙටම accounts 25ක්. ඒතර ඒ account 25ම අරකට link වෙනවා. හැබැයි cash balance ඔක්කොම තියෙන ඒ දිස්ත්‍රික්කවල. check පොත් හැම දෙයක්ම control වෙන්නේ head office එකේ.
එතකොට DC ලා මාරු වුණායි කියලා DC ලාට බෑ ඒක අරගෙන යන්න. දැන් සමහර DC ලා අතීතයේ කරලා තියෙනවා. ඒ ඔක්කොම අරන් යනවා ඊට පස්සේ ආපහු NHQ වලට දෙන්නේ නැහැ. එහෙම කරන්න බැරි වෙන්න අපි ඉස්සරහට ඒක කරනවා. district accounts අපි හදලා දෙනවා. ඒක තමයි පාවිච්චි කරන්න ඕනේ. DC මාරු වෙනවත් එක්කම ඊළඟ එක්කෙනාගේ signature එක අරගෙන කාඩ් එකෙන් අපි කොළඹින් මාරු කරනවා signatures. එතකොට check පොත ඒගොල්ලන්ට දෙනවා ඊට පස්සේ. මේ විදිහේ ක්‍රමයකට අපි යනවා. ඒකේ පළවෙනි පියවර තිබ්බා මේ ඔක්කොම කොවිඩ් හින්දා අපි මේ ආවුනේ නැත්නම් මේක අවුරුද්දක් විතර වෙනවා දැන් පටන් ගන්න අරන්. කොහොම හරි අපි ලබන මේ අවුරුද්ද ඒ කියන්නේ 22 ඇතුළත මේ ඔක්කොම කරනවා. district account එකක් කියන එක කෙලින්ම head office එකෙන් දෙන්නේ. එතකොට අපි පොතක print කරනවා account numbers ටික ඔක්කොම. ඒ පොතේ print කරාම ඒක සදාකල් තියෙන්න පුළුවන්. සදාකල් කියන්නේ මේ පොත තියෙනකන් තියෙනවා. එකයි තියෙන වෙනස. දැන් එහෙම නෙවෙයි දැන් එක දිස්ත්‍රික්කේ ඒගොල්ලන්ට අරගන්න කියනවා ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් ඒ නම්බර්ස් ගන්න ඕනේ අපි ආයේ පොත වෙනස් වෙනවා ඊළඟට ඒ දිස්ත්‍රික්කේ මොනවා හරි ප්‍රශ්නයක් වුණාම ඊළඟට ප්‍රශ්නයක් එනවා මේවා මොකුත් නැහැ ඉස්සරහට අර විදිහට කරන්න. එතකොට DC ලා මාරු වුණාට accounts මාරු වෙන්නේ නැහැ. signature card එක අපිම හදලා දෙනවා ඒකේ. එතකොට account balance ඔක්කොම අපිට ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්. මේක මම හින්දා නෙමෙයි ඕන තැනක ආයතනයක් යන්න ඕන විදිය ඒකයි. ඒ වගේම අපි හැම ආයතනයක්ම දැනුම් දෙනවා දැන් ලබන අවුරුද්දේදී මෙන්න මේකයි අපේ ෆිනෑන්ස් රෙගියුලේෂන් එහෙම නැත්නම් අපේ වියදම් සහ මේවා කරන විදිය මේකයි මේකට බාහිරව කරන කිසි දෙයකට අපි වග කියන්නේ නැහැ. ඒතර ඊට බාහිරව ඔයගොල්ලෝ ගිහලා මොනාරි රිසිට් එකක් වෙන විදියක හරි දුන්නොත් එතන ඒගොල්ලන්ටත් තේරෙනවා ඔයගොල්ලෝ බොරුවක් කරන්නේ කියලා. එහෙම කරන්නේ නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද කරන්න ඉඩ තියෙනවා යම් අය අතින් ඒක හින්දා ඒවා වළක්වන්න. එතකොට මේක තමයි රිසිට් එක. මේක ඔයගොල්ලෝ දැකලා ඇති කියලා හිතනවා. දැකලා නැත්නම් මෙන්න බලන්න. මේ රිසිට් එක තමයි දැනට අපි ගහලා දීලා තියෙන්නේ. අපි මේක ගහලා දීලායි කියන්නේ මේක පාවිච්චි කරන්න කියලා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ගහ ගන්න කියලා නැහැ. ඒතර ඕගොල්ලන්ගේ DC ලා මේවා කියලා නැත්නම් දැන් දැනගන්න. මේ රිසිට් එක හැර වෙන කිසිම රිසිට් එකක් මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා කියන්නේ 2021 22 නෙමෙයි 21 ජනවාරි 1 වෙනිදා ඉඳන් අපි පිළිගන්නේ නැහැ. මේවා ඔයගොල්ලෝ හිතන්නේ නැති විදිහටනේ අපිට කීසරයක් එනවාද මේ එක එක ආයතන වලින් අහලා වෙනවා සාහිතික දැන් සාහිතික දෙකක් තියෙනවා අපිට විසඳ ගන්න ඕන. කට්ටිය ගිහලා එක එක තැන්වල ගිහිල්ලා දීලා අපි තාම ඒගොල්ලන්ගේ අර නමට හරි නෑනේ කියලා හෝල්ඩ් ඔන් කරන් ඉන්නවා. අපි ඔකට උත්තරේ යවුවොත් එම පොලිසියටත් යන්න වෙනවා ඒ අයට. එහෙම දෙයක් තියෙනවා මේකේ මේ ඒවා ඉතින් අතේ තියෙනවා. ඉතින් ඒ වුණාට ඉතින් අපි දැන් මේවා කියලා ඉවර වෙලා ඇක්ෂන් ගන්න එක හොඳින්ද අපි මේ ඉදිරියට වුණොත් ඒකයි කරන්නේ. දැන් පොඩ්ඩක් ඒවා තේරුම් අරගෙන ඉන්න මේක සෙන්ජෝන් එක හදන්න ඕනේ. එහෙම නැතුව මෙහෙම යන්න බෑ. මෙහෙම ඔහේ යන්න දෙන්න බෑ. ඒකින්ද තමයි මේවා හරි ගස්සගෙන යන්නේ. එතකොට මේ විදිහේ ෆෝම් එකක් තියෙනවා. කාලෙකට ඉස්සරහට අපිට පුරවල එවන්න ඕනේ. ඒ ෆෝම් එකේ පුරවල එවන්න ඕනේ රිසිට් නම්බර්ස් රිසිට් එක පාවිච්චි කරේ මොනකටද ඒ විදිහට තියෙන. එතකොට පුළුවන් ඒකෙන් අපිට හොයාගන්න හෙඩ් ඔෆිස් එකේ හරිම ලේසි. ඕගොල්ලන්ටත් ලේසි. දිස්ත්‍රික්කයේ වෙච්ච ගනුදෙනු ඔක්කොම ඒකේ තියෙනවා. ඒ ඔක්කොම දැන් හදලා DC ලට දීලා තියෙනවා. එහෙම ලැබිලා නැති දිස්ත්‍රික්කයක් තියෙනවා. ඒවා කොළඹින් අරගන්න පුළුවන් ඒ ටික ඔක්කොම. එතකොට ඒ ෆිනෑන්ෂල් පැත්ත. ඒ අපේ accounts සම්බන්ධයෙන්. ඊළඟට ඔයගොල්ලන්ට මේවා කරගෙන යන්න උදව්වක් වශයෙන් අපි මෙන්න මේ ඔක්කොම කරලා දුන්නා. මේ වගේ බැනර්ස් හදලා දීලා තියෙනවා. උත්සවවලදී තියන්න බැනර්ස් හදලා දීලා තියෙනවා. කිටි කැඩට් දෙකම හදලා දීලා තියෙනවා. එතකොට ඒ ඔක්කොම අපි හදලා දීලා තියෙනවා. දැන් වෙල්කම් බැනර්ස් ඉතින් ආවාසනාවට වගේ ඕගොල්ලන්ටත් මොකුත් එකෙන් ප්‍රයෝජනය ගන්න බැරි වුණා. මොකද කොවිඩ් නිසා. නමුත් අමුද්‍රව්‍ය සපයලා තියෙන. ඒකයි මට කියන්න අවශ්‍යයි. ඉස්සර වගේ නෙමෙයි දැන් හෙඩ් ඔෆිස් එකට නිතර බැන ඉන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේවා දීලා තියෙනවා. DC ලා ගාව තියෙනවා. ෆයිල් කවර්ස් ගහලා තියලා තියෙනවා. ලීෆ්ලට්ස් තියෙනවා. ෆෝම්ස් තියෙනවා හැම විදියෙම. කාට හරි මෙම්බර් කෙනෙක් වෙන්න ඕනේ කිව්වොත් වැඩි හිටියෙක් එයාට දෙන්න ෆෝම් එකක් වෙනම තියෙනවා. එයාට දෙන්න විස්තරයක් තියෙනවා ලියුමක් හදලා. මේ ඔක්කොම හදලා තියෙනවා. මේ ඔක්කොම කරා පහුගිය කාලේ. එතකොට ඒවට කාලය වැය කරලා මේ ටික ඔක්කොම හදලා තියෙනවා. ඒක තමයි මම ලබන සතුට එච්චරයි. ඒව ගැන මේ විදිහේ ෆයිල් කවරයක් හදලා දුන්නා. ඒතර මේ ෆයිල් කවර ටිකක් අපි දිස්ත්‍රික්කවලට දුන්නා. අනිත් අයට පුළුවන් වැදගත් මොනාරි රැස්වීමකට යනකොට. එහෙම නැත්නම් වැදගත් ට්‍රේනින් එකක්. ළමයින්ගේ වට නෙමෙයි ටීචර්ස්ලා වෙනත් ආයතනයක අපිට අත්‍යවශ්‍ය ආයතනයක ගිහිල්ලා කරනකොට මේ ෆයිල් ඉල්ල ගන්න. කොළඹින්. ඒක ඔයගොල්ලෝ අපිට ඔප්පු කරන්න ඕනේ. වගේ වැදගත් එකක් කරන්න කියලා. ඒතකොට අපි තව දෙන්නම්. ඒක ඇතුළට දාන්න කොළ හදලා තියෙන්නේ. මේවා දෙන්න පුළුවන්. ලැප්ටොප් දුන්නා, මල්ටිමීඩියා දුන්නා. එතකොට ඩමීස් දුන්නා. ඒකම ගයිඩ්ලයින්ස් හදලා දීලා තියෙන්නේ. මේ වැඩසටහන් කරන විදිහ ඔක්කොම හදලා දීලා තියෙන්නේ. එතකොට අපි මේ ටූල්ස් ටික දීලා තියෙනවා. ඉතිරි ටික තියෙන්නේ ඕගොල්ලන්ගේ අතේ. ඒ වගේම උදව් අපි කරන ඕන තරම් කෝල්ස් දුන්නාම ඒවා කියලා දෙනවා.
මේක තමයි අපි යන්නේ. ඒතකොට ඩෙවලොප්මන්ට් එක අපිට ඕනේ දැන් දිස්ත්‍රික්ක ලෙවල් එකේ. ඒකයි අවශ්‍ය. ඊළඟට මම හිතනවා මේගොල්ලෝ ඕගොල්ලෝ වැඩි වැඩ ගන්න නැති එකක්. ඒ තමයි මේ සියලුම දත්ත තුරතුරු stjohns.sl.org කියන එකේ තියෙනවා දාලා. ඔබ දැන් වුණත් ඒකට ලොගින් වෙලා බැලුවොත් ඒ හැම දෙයක්ම තියෙනවා. ෆෝම් එකද, ඉන්ස්ට්‍රක්ෂන්ද, බැජස් වල හැටිද, ඔයගොල්ලන්ට බැජස් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඒක මේ සියල්ල දාලා තියෙනවා. මේක තනිකර මම වියදම් කරලා කරේ, මගේ වියදමින් කරලා තියෙන්නේ. තාම සෙන්ජෝන් එකෙන් ගත්තේ නැහැ සතයක්වත්. හැදුවෙත් මම, අප්ලෝඩ් කරෙත් මම, ඒකට වෙබ්සයිට් එකට ඩොලර් වලින් මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා කරලා තියෙන්නේ. ඒක ගැන මම කනගාටු වෙන්න. ඉස්සරහට ඒක අපි ගන්න පුළුවන් නම් ඉස්සරහ වෘතු වල ගන්නවා. එහෙම නැත්නම් මගේ වියදමින් ඒක කරලා තියෙන්නේ. මොකද මට ඕන වුණා මේ තත්ත්වයට මේක ගන්න සෙන්ජෝන් එක. ඊළඟට කොමන් ඉන්ෆෝමේෂන් පොතක් හැදුවා. print කරන්න යනකොටම තමයි මේ සැරේ ලොක්ඩවුන් එක ආවේ. ඒ නිසා ඒක print කරන්න බැරි වුණා. ඒවා අවශ්‍යයි අපිට. කොතනකට හරි ගියාම අපි කවුද මොනවද කියලා ඇහුවා මේක දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට දෙන්න අපි පොතක් හැදුවා. මේක 2011 දී ආපු අදහසක්. 2011 දී මට ආපු අදහසක් අනුව තමයි මේ පොත හැදුවේ. මොකද 2011 අපි ගියා මේ এডুকেෂන් මිනිස්ට්‍රියට ප්‍රසන්ටේෂන් එකකට. ගිහිල්ලා අපි වාඩි වෙලා එතකොට නම් අපි පොඩි ෆයිල් එකක් හදාන් ගිහලා දුන්නා. ඒ වුණාට ඒ වෙලාවේ නිකන් අනිත් ආයතන ඇවිල්ලා නිකන් පොත් දුන්නා. ලස්සනට ගහපු පොත්. එතකොට හිතිච්ච එක තමයි මේ කරගෙන යන්නේ. එතකොට ඒක අපි ඒ ඇචීව්මන්ට් එකට ආවා. නමුත් print කරේ නෑ මේ කොවිඩ් ඉවර වෙලා අලුත් තත්ත්වය බලලාම print කරමු කියලා ඊළඟට. ඒක හැබැයි තියෙනවා. ඒකේ හැබැයි මේ පොත තියෙනවා වෙබ් එකේ. stjohns.sl.org යන්න ඒකේ තියෙන ඉන්ෆෝමේෂන් බුක් එක. දෙමළෙනුත් තියෙනවා සිංහලෙනුත් තියෙනවා. ඉංග්‍රීසියෙන් දාලා නෑ තාම ඒක හදන්න වෙලා හම්බුන්නේ. දෙමළෙන් එක ට්‍රාන්ස්ලේට් කරවලා දැම්මා. ඒක කරලා තියෙනවා. එතකොට ඕන කෙනෙක් කවුරු හරි සෙන්ජෝන් ගැනවත් ඔයාට එතනදීම ඉන්ටර්නෙට් තියෙනවනේ එතනින්ම අරන් කියන්න පුළුවන් මෙන්න බලන්න මේක තමයි අපේ මේ ආයතනය කියලා. ඒ විදිහට හදලා දීලා තියෙන්නේ. ඒකේ තියෙනවා accounts numbers ඔක්කොම හැම දිස්ත්‍රික්කෙම. දැනම දාලා තියෙන්නේ ඕගොල්ලන්ගේ. එතකොට මොකුත් ඒ වයින් අර එහා මෙහා වෙන්න තියෙන chances අඩුයි. මේක තමයි අපි හදාගෙන යන විදිය. එතකොට මේ ඉන්ෆෝමේෂන් පොතේ තියෙනවා මේ වගේ උපදෙස් ගොඩාක්. ඒක මම එක එක කියන්න යන්නේ. සැලසුම් හදන ඇති මේ ඔක්කොම අපි කියලා දුන්නා. මෙන්න මේක තමයි අලුත් දේවල් අපි කරන්න බලාපොරොත්තු වෙන. කාණ්ඩභාර ගුරුවරුන් ඇගයීමක් කරන්න ඕනේ ඩිවිෂනල් ඔෆිසර්ස්ලා. ඒගොල්ලන්ගේ අපි කාර්ය සාධන ඇගයීමක් කරලා වසර දෙකකට වරක් ඒකට සහතිකයක් සම්මානයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ මිනිසුන්ට නැත්තම් මේක කරගෙන හිටියයි කියලා වැඩක් වෙන්නේ නැහැ. එතකොට ඒ සාධක මේ සහතිකයක් දෙන්න. ඊළඟට විශිෂ්ට සේවා ඇගයීම් සහතිකයක් සහ පදක්කමක් දෙන එකත් හොඳම ඩිවිෂනල් ඔෆිසර්ස්ලා තෝරලා. ඒ විදිහේ දේවල් අපි ටීම් දාලා තෝරලා දෙන්න බලාපොරොත්තු වෙනවා අවුරුදු 2කට සැරයක්. එතකොට මේ ડોකියුමන්ටේෂන් කියන ඒවා ඉතාමත්ම වැදගත්. මේ ડોකියුමන්ටේෂන් ගැන ගත්තම ඇත්තටම කොහොම අපි බලන්නේ ඩිජිටල් කරන්න. කොහොම ડોකියුමන්ට් ඩිජිටල් යන්න තමයි බලන්නේ 2023 වෙනකොට. එතකොට ඒකට දැන් ඕගොල්ලෝ ලෑස්ති වෙන්න ඕනේ. මොකද එදාට කියන්න එපා අරක නෑ මේක නෑ කියලා අපි දෙන්න පුළුවන් උපරිම ಜಾති දෙනවා. නමුත් ඕගොල්ලන්ගෙනුත් පොඩි කැපවීමක් ඕනේ ඒ වගේ දේවල් අවශ්‍ය දේවල්. කියන්නේ ඉන්ටර්නෙට් වගේ දේවල් නම් ඉතින් සපය ගන්න වෙනවා. ඒ වගේ දේවල් කරගන්න වෙනවා. දැනට අපි හොඳ දිස්ත්‍රික්ක තෝරමින් ලැප්ටොප් ඒවයිම දීලා තියෙනවා. කීපයකට. තව ඉස්සරහට තව දෙන්න පුළුවන්. නමුත් මේ වැඩ නැති ඉඳ අපි දුන්නේ නැත්තේ. තව කරගෙන යන්න බලනවා මේ විදිහට. මොකද දිස්ත්‍රික්ක වලට යමක් දිය යුතුයි. මම දිස්ත්‍රික්ක වල වැඩ කරපු මිනිහෙක් ඉඳන් මම දන්නවා. ඊළඟට මම එන්නම් තව ප්‍රධාන එක දෙයක්. DC appointments. දැන් DC appointments වගේක් අපි පළවෙනියටම දුන්නා ඇප්ලිකේෂන් කෝල් කරලා. ලිස්ට් එකක් පබ්ලිෂ් කරා. මෙන්න මේවා තමයි වේකන්ට්. මේවට ඉල්ලන්න කියලා. ඉල්ලපු අයගෙන් තෝරලා දුන්නා. දීලා අවුරුදු 3ක් ඉවර වුණා දැන්. නමුත් ඊළඟ අවුරුද්දට පත් කිරීම කරේ නෑ මම. මොකද කොවිඩ් නිසා කට්ටියට වැඩ කරන්න බැරි වුණා. ඒ නිසා අපි තීරණය කරා DC මීටින් එකේදීත් කිව්වා ඉන්න DC ලිස්ට් එකේ හදපු DC ලා ටිකම ඒ ඉන්න ලිස්ට් එකම තව අවුරුද්දකට දික් කරනවා කියලා 22 දෙසැම්බර් 31 වෙනකම්. ලබන අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකම්. මොකද කොවිඩ් හින්දා උගලන්ට වැඩ කරන්න බැරි වෙච්ච ඉඳ. ඒතකොට ඒ අතරේ ඉන්නවා අවුරුදු 60 පාට වැඩි අය. මොකද 65 වෙනකම් 68 වෙනකම් තමයි උපරිම ඉන්න පුළුවන්. ඊළඟට ඉන්නවා සමහරව අවුරුදු 6ට වඩා හිටපු අය. ඒතකොට බෝඩ් එකෙන් ඩිසයිඩ් කරලා තියෙනවා අවුරුදු 6ට වඩා ඉන්න දෙන්නේ නැහැ කියලා DC තනතුරක. ඒක මතක තියාගන්න. DC තනතුරක ඉන්න පුළුවන් උපරිම අවුරුදු 6යි කියලා දැනට ඒ කියන්නේ අපේ මිනිට් එකක් පාස් කරලා තියෙනවා. එහෙම. නමුත් ඒ අය ඔක්කොම අපි එක මේ විදියට සලකලා අවුරුද්දකින් දීර්ඝ කරනවා අපි ලබන අවුරුද්දට. ඒකෙන් ඊළඟට දිස්ත්‍රික්කයක දිස්ත්‍රික් කොමසාරිස්ලා දෙන්නෙක් ඉන්න බෑ.
මොකද දිස්ත්‍රික්කයක් කියන වචනයටම පැටහෙන්නේ නේ ඒක. ඉඳා ලංකාව පුරාම දිස්ත්‍රික්ක 25 නම් 25යි හදන්න. එතකොට දැනට අපි ගම්පහ එක දෙකක් තිබුණ එකක් කරා. මේවට හුරු වෙන්න හරි අමාරුයි ඒගොල්ලන්ට. තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ එක එක කතා කියනවා නෑ ඒක කරනවා කරලා ඉවරයි එක දිස්ත්‍රික්කයක දැන් තව දිස්ත්‍රික්කයකට තියෙනවා කොළඹ දැම්ම දැනුම් දීලා තියෙන්නේ දෙක එකක් කරනවා ඊළඟට අම්පාර දෙකක් තියන්න බෑ එකයි ඉන්න ඕනේ. එතනින් පස්සේ අපි හදනවා වෙනම ක්‍රමයක් දැන් දිස්ත්‍රික්කයේ ලොකුණා වැඩ කරන්න ඕනේ. ඒකට හරි ඒ වුණාට DC කියලා එන්න බෑ. දිස්ත්‍රික් කමිෂනර් කිව්වොත් ඒක එක දිස්ත්‍රික්කයක් වෙන්න බෑ. ඒක දෙකක් වෙන්නේ කොහොමද? කෑලි දෙකකට කඩුවොත් ඒක දිස්ත්‍රික්කයක් නෙවෙයි නේනම් බාග DC වෙන්න ඕනේ. එහෙම බෑ. ඒක සෙන්ජෝන් එකේ එහෙම යන්න බෑ. ඒතකොට දිස්ත්‍රික්ක 25යි ඒගොල්ලෝ DC ලා ඒ යට තේනවා ඒ ඇඩිෂනල් හරි මොනාරි කියලා දාලා අපි ක්‍රමයක් හදන්න ඕනේ. ඒක අපි සාකච්ඡා කරලා හදන්න ඕනේ. ඒක අවශ්‍යයි. ඊළඟට ඒ DC කම් දෙනේව ඔක්කොම කමිෂනර් යටතේ තියෙන්නේ. කමිෂනර්ට පුළුවන් ඒ ඔතොරිටි එක තියෙනවා. ඒ නිසා ඒ බලතල යටතේ තමයි මේ පත්තින් ටික දීලා තියෙන්නේ. ඊළඟට ලබන අවුරුද්දේ ජූනි වෙනකොට ඇප්ලිකේෂන් කෝල් කරනවා. ඒතර ඕගොල්ලන්ගේ අතරේ ඉන්නවා නම් කවුරු හරි සුදුසුකම් තියෙන DC පෝස්ට් එකට ඉල්ලන්න පුළුවන් කියලා මතක තියාගන්න. ලබන අවුරුද්දේ ජූන් වෙනකොට අපි ඇඩ්වර්ටයිස් කරනවා. ඇඩ්වර්ටයිස් කරලා ඇප්ලිකේෂන් කෝල් කරලා තමයි ගන්න. මේ වගේ ලිස්ට් එකක් හැම ජනවාරි 1 වෙනිදාම මුදා හරිනවා. මේකත් අර වෙබ්සයිට් එකේ දානවා. ඒතකොට ඕන ආයතනයකට පුළුවන් චෙක් කරගන්න. මේක අපි දැන් අවුරුදු 3ක් තිස්සේ මම ආවත් හරි පත් කිරීම කරත් හරි ජනවාරි 1 වෙනිදාට කොහොම හරි රිලීස් කරා. එන ජනවාරි 1 වෙනිදාත් රිලීස් කරනවා. ඒතකොට ඒක තමයි වළංගු DC ලගේ නම් ලැයිස්තුව. ඒක තමයි වළංගු. එතකොට එතන ඉඳන් තමයි ඒගොල්ලන්ට වැඩ කරගෙන ඉන්න පුළුවන් ඒ විදිහට. එහෙම. එතකොට ඒ තමයි DC ලගේ තත් ඊළඟට සමහර තැන්වල අපි පත්තින් දීලා තියෙනවා ඒක සමහරව පටලගෙන තියෙනවා ඇඩිෂනල් DC එහෙම නැත්නම් ඇසිස්ටන්ට් ඩිස්ට්‍රික්ට් කමිෂනර් කියලා ඒගොල්ලන්ට වෙනම ඒරියා එකක වැඩ කරන්න දීලා තියෙනවා. දැන් හම්බන්තොටට වුණත් එහෙම දීලා තියෙනවා. එතකොට අනුරාධපුරයට ඒක හදීගෙන එනකොට මේක අර කොවිඩ් ඇවිල්ලා ඒක නතර වුණා. එතකොට බැටික්ලෝ වල එක සෙක්ෂන් එකක් දීලා තියෙනවා. මොකද සෙන්ට් ජෝන් එකේ යම්කිසි ඩෙවලොප්මන්ට් එකක් කරන්න ඕන නම් චීෆ් කමිෂනර්ට බලය තියෙනවා මේ පත්තින් දෙන්න. ඒක ගැන කාටවත් අභියෝග කරන්න බෑ. ඒක කෙලින්ම ඒක දීලා තියෙනවා. මොකද ඒක කමිෂනර් කෙනෙක් ඉන්නේ ඒව ගැන බලන්න. ලංකාව පුරා කොතනද ප්‍රශ්නේ එන්නේ? ඒ ප්‍රශ්නේ එන තැන විසඳගන්නේ කොහොමද? එහෙම යන්න. නමුත් DC කියන එක හැබැයි දෙකක් දෙන්න බෑ. ඒක තමයි ඒකේ තියෙන න්‍යාය. අපි ඉස්සරහට යන්නේ මේ විදිහට. අම්පාර කියම අම්පාර එක DC කෙනයි. හැබැයි තැන් දෙකකට බෙදිලා වැඩ කරන්න ඕන. ඒ DC ලා දෙන්නේ එයා යටතේ ඉන්න පුළුවන්. ඒගොල්ලෝ අතරත් ප්‍රශ්න එනවනේ. ඒක ඉතින් අපි වෙන විකල්පයක් හොයන්න ඕනේ. මොකද්ද කරන්න කියන්නේ? ඒකට තමයි කමිෂනර් කමාන්ඩ් ඉන්නේ. ඒක අපි බලලා ඒක කරනවා. ඒකට ඔයගලන්ට යෝජනා දෙන්න පුළුවන්. නමුත් එහෙම විරුද්ධ වෙන්න බෑ. මොකද අපි වැඩ කරන්නේ ඒක නීති රීති අත්පොතන. දැන් එන්න ඕගොල්ලන්ගේ තනතුරු. ADC appointments කියන එක සමහරු පටලගෙන තියෙනවා. ADC appointments කියන ඒවා දැන් තියෙන ඒවා කොහොම හරි නාමිකව හෝ නිර්නාමිකව හෝ ඔෆිෂියලි මොකුත් නැතුව හෝ ADC ලා කියන ටික සේරම යනවා මේ අවුරුද්දේ 31 වෙනකම්. දෙසැම්බර්. එතනින් ඒ ටික ඉවර වෙනවා. ඊට පස්සේ අපි දැනුම් දීලා තියෙනවා DC ලට ඕගොල්ලෝ මතක් කරන්න ඕගොල්ලන්ගේ DC ලට ජනවාරි 1 වෙනිදා ඉඳන් මාස 6කට ඒගොල්ලන්ගේ අත්සනින් පත්වීමක් දෙන්න කියලා ඉස්සෙල්ලා. ADC පත්වීම දිය හැක්කේ DCට පමණයි. වෙන කාටවත් දෙන්න බෑ. ඇසිස්ටන්ට් කමිෂනර්ස් ලටවත් වෙන කොහෙවත් ඉන්න කාටවත් ඒවා දෙන්න බෑ. ඒවා දෙන්න පුළුවන් DCට විතරයි. ඒ DC කියන එකත් පිළිගන්නේ මම කමිෂනර් හැටියට අත්සන් කරලා දීපු DC ලිස්ට් එකේ ඉන්න කෙනාට විතරයි. එතකොට එයා විසින් අපිට නම් කරලා එවනවා නම් ලිස්ට් එකක් DC ලා කියලා. හැබැයි අපි මොකොත් නිකුත් කරන්නේ නැහැ මාස 6කට. DC ගේ ඒ ලියුමත් එක්ක ඒගොල්ලෝ වැඩ කරලා පෙන්නන්න ඕනේ මාස 6ක්. ඒ හොඳට වැඩ කරපු අයගේ විස්තරය අපි අරගෙන මාස 6කින් පස්සේ අපි දෙනවා හෙඩ් ඔෆිස් එකෙන් ඒගොල්ලන්ට පත්තින් ලිපියක්. මේක තමයි 2022 වෙන්න යන දේ. හැබැයි ඇඩිෂනල් DC දෙන්න බෑ DCට. ඒක මතක තියාගන්න. සමහරව ඒගොල්ලන්ට හිතීච්ච තැන් වල ඇඩිෂනල් DC ඒ එකක්වත් වළංගු වෙන්නේ නැහැ. අතිරේක දිස්ත්‍රික් කොමසාරිස් කෙනෙක් දිය හැක්කේ කමිෂනර්ට පමණයි. අතිරේක දිස්ත්‍රික් කොමසාරිස් සහ දිස්ත්‍රික් කොමසාරිස් ඔය දෙක. ඒ දෙක අපි බලය දීලා නැහැ DC ලට මුකුත් කරන්න බෑ. ඒකට ඒක කමිෂනර් හරහා යන්න ඕනේ. ඕගලන්ට යෝජනා කරන්න පුළුවන්. අවශ්‍යතාවය කියලා යෝජනා කරන්න. එතකොට අපි බලලා ඒක දෙන්න පුළුවන් නම් දෙන්න. එහෙම නැතුව පත්වීම දෙන්න බෑ. හැබැයි සහකාර දිස්ත්‍රික් කොමසාරිස් එක දෙන්න පුළුවන් DC ලට. ඒක අපි දීලා තිනවා දැනට බලය මාස 6කට. ඊට පස්සේ අපිට පෙන්වන්න ඕනේ ඒක ඒගොල්ලෝ වැඩ කරා කියන එක. ඊට පස්සේ අපි දෙනවා
ඒකේ නියම සුදුසු ටිකට ඒපත් වීම. මේක තමයි යන්නේ. සමහර තැන්වල මේ ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. ඒගොල්ලන් මෙතන ඉන්නවා නම් තේරුම් ගන්න මේක තමයි යන සිස්ටම් එක. මේ වයින් එළියෙන් යන්න බෑ. මේ වගේ එළියෙන් යන්න නම් ඉතින් එක්කෝ මම අයින් වෙන්න ඕනේ නැත්නම් මේ සිස්ටම් එකම නැති කරන්න ඕනේ. එහෙම නැති කරනවා නම් ඒක සාපයක් වෙනවා මේ ආයතනයට ඒ විදිය දෙයක් කරොත්. මොකද මේ කිසි දෙයක් පුද්ගලික වාසියකට හදලා නැහැ. මේ සියල්ල හදලා තියෙන්නේ පිළිගත් ආයතනයක් යන්න ඕන ක්‍රමයකට. සහ අත්පොත්ත බලලා. මම ආපු ගමන් ඒකනේ ප්‍රශ්නයක් ඇති වුණේ. මම අත්පොත කියවන්න ගත්තා නේ. ඒකනේ මේ ප්‍රශ්නය ආන්නේ. නීති රීති පොත කියවන්න ගත්තා. එතකොට තමයි කට්ටිය දැනගත්තේ එහෙම පොතක් තියෙනවා කියලා. ඒ පොතේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒ නිසා තමයි මේ ප්‍රශ්න ආවේ. මොකද මගේ ක්‍රමය පොතක් තියෙනවනේ ඒක බලලා ඒක අනුව තමයි අපි වැඩ කරන්නේ. එහෙම නැතුව නිකන් අපිට හිතන දේ කරන්න බෑ. ඒ වදියට අඳුරන එක්කෙනෙක් කියලා එක එක්කෙනාට උදව් කරන්නත් බෑ. වෙන උදව් කරන්න පුළුවන්. නමුත් මේ ආයතනය තුලින් මේ වගේ දේවල් වලදී බෑ. මේක අනුගත වෙන්න මේක මේ විදිහට කරන්න. එහෙම නැති වුණොත් ඒගොල්ලන්ව ප්‍රතික්ෂේප වෙනවා. හදිසියකටවත් සහතිකයක්වත් ලියුමක්වත් ගන්න හම්බෙන්නේ නැහැ ADC කෙනෙකුට. නිසා හරියට ඒක මතක තියාගෙන මේ විදිහට කරගෙන යන්න. ඊළඟට ප්‍රොවින්ෂල් කමිෂනර්. මේකේ තවුලක් තියෙනවා සමහර පළාත්වල. මේකේ ඉතිහාසය ගත්තොත් ප්‍රොවින්ෂල් කමිෂනර් මමත් හිටපු ප්‍රොවින්ෂල් කමිෂනර් කෙනෙක්. නැත්නම් ප්‍රොවින්ෂල් කමිෂනර් තනතුර කියන එක අවශ්‍ය නැහැ කියලා අයින් කරගෙන ගියා ලංකාවෙම. අයින් කරගෙන ගිහිල්ලා වෙල නතර වුණා මගේ තනතුරේ. ඒ නිසා මම එතන අපි සාමාන්‍ය සාර්ථකව කරගෙන හිටියා. මොකද අවුරුදු 20ක් 25ක් තිස්සේ අපි තමයි හොඳම ට්‍රේනින් වැඩියෙන්ම ට්‍රේනින් කරගෙන හිටියේ මේ ෆස්ට් ඒඩ්. එතකොට ඒ නිසා දැන් මම ඉන්න හින්දා මේක වහගන්න බැරුව හිටියා කාලයක් තිස්සේ එහෙම. නමුත් විටින් විට එක එක යෝජනා ආයෙපත් කරමු කියනවා එක එක. කොහොම හරි දැන් මම ආවට පස්සේ මම එන්න ඉස්සෙල්ලා මම මතක විදිහට මම දීලා නැහැ කාටවත් ප්‍රොවින්ෂල් කමිෂනර් තනතුරු. මගේ තනතුරෙන් මම අයින් වුණා. ඒකට වෙන එක්කෙනෙක්පත් වුණා. ඒක මම හිතන්නේ කලින් හිටපු කමිෂනර් අස්සංකර එයාගේ තනතුර. ඒකට ඌව ප්‍රොවින්ස් එකට එකක් දීලා තියෙනවා. සදර්න් ප්‍රොවින්ස් එකේ එකක් තියෙනවා. නමුත් ලියුමක් නිකුත් වෙලා නැහැ අපේ. නමුත් ඒක කලින් හිටපු කමිෂනර් මොකක් හරි වෙනස් ලියුමක් දීලා තියෙනවා කියලා. හැබැයි ඒ ඔක්කොම දැන් අවලංගු. අවුරුදු 3 ඉවරයි. ඒකයි මම කිව්වේ පත්වීමක් ගත්තම මතක තියාගන්න අවුරුදු 3යි වළංගු. ඒක අපි දැනුම් දුන්නත් නැතත් ඉවරයි. ඒක අපි නැවත ලියුමක් දෙන්න ඕනේ එමනම් මෙයාව තව ටිකක් දීර්ඝ කරා කියලා. ඒකයි මාර ජනවාරි 1 වෙනිදාට දාන්නේ අර ලයිස්තු. ඒකේ. එතකොට ඕගොල්ලෝ ඒක මතක තියාගන්න මේ පළාත්වල අය තේරුම් ගන්න. එහෙම ලියුමක් දීලා නැති එකට මට ආපහු ලියුමක් යවන්න බෑ ඒගොල්ලන්ට. මම ලියුම් දීපු අයට එහෙම නැත්නම් කලින් කමිෂන් ඔෆිෂියල් ලියුමක් යවලා තියෙනවා නම් පත්වීම් දීලා ඒකට දැනුම් දෙන්න පුළුවන්. ඔයාගේ පත්වීම අහවල් දිනෙන් ඉවර වුණා කියලා. ඒක දැනුම් දුන්නේ නැතත් ඒ පත්වීම ඉවර වෙනවා අවුරුදු 3න්. ඒ ලියුම ගහලා තියෙන මේ විදිහට. ඒකයි. එතකොට තාම අපි සාකච්ඡා කරනවා මේ ප්‍රොවින්ෂල් කමිෂනර් තනතුරු තියෙනවද නැද්ද කියන එක. සමහරව කැමති සමහරව ගොඩක් අය කැමති වුණා එදා DC මීටින් එකේදී. ඒක නිකන් ගරු තනතුරක් හැටියට තියමු කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට පරිපාලන බලය නැහැ. DC ලාගේ වැඩවලට අත ගහන්න බෑ. නමුත් අර උත්සව වලට එන්න ඒක ඇත්තටම මමත් හිතනවා ඒක හොඳයි කියලා. ඒක අපි ක්ලියර්ලි දාලා දෙන්න ඕනේ. ඔයාට බෑ ගිහිල්ලා අරගොල්ලන්ගේ වැඩවලට අත ගන්න උදව් කරන්න පුළුවන්. ඕනෙ කෙනෙකුට උදව් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර අන දෙන්න බෑ ඒගොල්ලන්ට DC ලට. ඒ වෙනුවට මේගොල්ලන් අපි ගරු තනතුරක් හැටියට ඉහළින් තියලා තියෙනවා උත්සව වලට ඒ වගේ දේවල් වලට ගෙනියන්න යන්න පුළුවන්. එහෙම. ඊළඟට තියෙනවා ඇසිස්ටන්ට් කමිෂනර්. ඇසිස්ටන්ට් කමිෂනර් කියලා ඇත්තටම වළංගු තනතුරක් දැනට දීලා නැහැ. no official post. අපි දුන්නේ ටීම් ලීඩර්ස්ලා හැටියට. ඩෙවලොප්මන්ට් කමිටිස් කියලා දෙයක් දාලා ඒකේ ටීම් ලීඩර්ස්ලා හැටියට දුන්නේ. ඒ ටීම් ලීඩර් කියන එක අපි සමාන කරා ඇසිස්ටන්ට් කමිෂනර් කියන එක. ඒ අය හැමෝටම තියෙන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ හෙඩ් ඔෆිස් එකේ ඉඳන් පොලිසිස් හදන්න. නිර්ණායක හදන්න. ඒවා වැඩ වෙනවාද කියලා හරියට කමිෂනර්ත් එක්ක එකතු වෙලා ඒවා ටික බලන එක. මෙහෙම තමයි තියෙන්නේ. එහෙම නැතුව ඒගොල්ලන්ට අපි කාටවත් බලයක් දීලා නැහැ. එකපාර දිස්ත්‍රික්කවල ගිහලා එක එක ඒවා කරන්න. ඉස්කෝල ගානේ ගිහලා එක එක ඒවා වැඩ කරන්න අපි ඒගොල්ලන්ට කියලා නැහැ. එහෙම කියනවා නම් ඒගොල්ලන්ගේ ඩිග්නිටි එක ඒගොල්ලෝ නැති කරගන්න. මොකද ඒගොල්ලන්ගේ ගරුත්වය රැකගෙන ඒගොල්ලෝ දැනගන්න ඕනේ හෙඩ් ඔෆිස් එකට වෙලා ඒ කරන්න පුළුවන් දෙයක් ඒගොල්ලන්ට අපි බාර දීපු වැඩක් තිබුණා. ඒ වුණාට ඒවා කෙරුන්නේ නැහැ ගොඩක් අයගෙන්. නැෂනල් ඩියුටිස් එකේ එක විතරක් මට හදලා දුන්නා. අනිත් ඒවා ඉතින් කාලය පහුවෙලා හදලා දුන්නා. තව එකක් ඒක ඉතින් එනකොට මේ පොත ඔක්කොම හදලා ඉවරයි. දැන් වැඩක් නැහැ ඒක පරක්කු වෙලා. එතකොට ඊළඟ පොතක් හදන දවසක ඒක දාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඒගොල්ලන්ගේ 3 years මම හිතන්නේ අවුරුදු 3 ඉවරයි. ඒකත් අපිට හිතන්න වෙනවා මොකද්ද කරන්න කියලා. ස්ටාෆ් ග්‍රේඩ් කියලා කට්ටියක් හිටියා. ඒ ස්ටාෆ් ග්‍රේඩ් හිටපු අයත් මගෙත් එක්ක ගොඩක් වෙලා එකට ඔය කතා කරලා තියෙනවා මොකද්ද ඒවට වෙන්නේ කියලා. ඉතින් මෙහෙමයි නිකන් තනතුරක් දීලා වැඩක් නැහැ කරන්න වැඩක් නැත්තම්.
ස්ටාර් ග්‍රේඩ් ඒවා ටික අපි ආපහු නිර්වචනය කරන්න ඕනේ. දැන් අලුත් පොත හදනකොට රෙගියුලාසි පොත නීති රීති මේ ඔක්කොම අපි හිතලා මේවා අපේ දැන් යුගයට ගැලපෙන විදිහට පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා. ඒක ඔයගොල්ලොත් හිතලා බලන්න අපි දවසක ගැන කතා කරමු. DC ලා එක්ක නම් කොහොමදත් මට කතා කරන්න අවශ්‍යයි ඒක ගැන. එදාට ඔයගොල්ලන්ගේ අදහස් දීලා තියන්න. මේ යන්න ඕන ක්‍රමයක් තියෙනවනේ. දැන් DC ඊළඟට කොයි තනතුරටද යන්නේ? ඊළඟට කොයි ඒක ඉඩ තියෙන්නත් ඕනේ. ඒකයි ප්‍රශ්නේ. DC ලා 25ක් අයින් වෙනවා නම් 25ක් දෙනකොටම උඩට යන්න ඉඩ තියෙනවා. එහෙම ඉඩ හදන්න අමාරුයි. ඒ නිසා අඩු ගානේ 50කටවත් යන්න ක්‍රමයක්. මෙන්න මේ වගේ දේවල් අපි කල්පනා කරන්න ඕනේ. එතකොට ඒ තමයි තනතුරු සම්බන්ධයෙන්. ඊළඟට ගත්තොත් අපි ලොකු ජයග්‍රහණයක් ලැබුවා මේ සුමානේ. ඒ තමයි මම 2018 අන්තිම ඉඳන් එහෙම නැත්නම් 2019 මුල ඉඳන් ලොකු සටනක් දුන්නා මේ DC ලාව කවුන්සිල් මෙම්බර්ස්ලා කරන්න ඕනේ කියලා. කියන්නේ දිස්ත්‍රික් කමිෂනර්ලා තමයි වැඩ කරන්නේ. වැඩකෝ ඒගොල්ලෝ තමයි වගකීම් දරන අය. අපේ සෙන්ට් ජෝන් එකේ. සෙන්ට් ජෝන් එක තනිකර රැඳිලා තියෙන DC ලා ඕගොල්ලන්ගේ වැඩ මත. ඒගොල්ලන්ට ඒ වුණාට ඒගොල්ලන්ව නියෝජනය වෙන්නේ කවුන්සිල් එකේ. DC ලාට එන්න බෑ. DC ලා පැත්තක. ඒ නිසා මම 2019 ජනවාරි ඉඳන් ෆයිට් කරා. ඕගොල්ලන්ට DC ලාගෙන් ඇහුවොත් කියයි හිටපු ගාම ෆෝම් පුරවලා ගෙන්න ගත්තා. ඒවත් රිජෙක්ට් වුණා. කොහොම කරලා අන්තිමට 12 වෙනිදා ලොකු සටනක් දීලා ඒ කියන්නේ 12 වෙනිදා 21 වෙනිදා පහුගිය ඊයේ පෙරේදද ඉරිදා ලොකු සටනක් දීලා ඒක අප්‍රූව් කරගත්තා. කනගාටුයි ඒකට සමහර අය දක්වපු ප්‍රතිචාරය ඒගොල්ලෝ කෙලින්ම විරුද්ධ වුණා 4 දෙනෙක් විතර. ඒක ඉතාමත්ම කනගාටුයි. ඒ කියන්නේ මොකද මේ 2018 ඉඳන් ගෙනාවු සටන එදා ඉඳන් මේ වෙනකන් ඉඳලා එදා උදේ එතෙන්දි කියනවා විරුද්ධයි කියලා. ඇත්තට මේගොල්ලෝ ගැන මට නම් කිසිම පැහැදීමක් නැහැ. ඒ වගේ මිනිසුත් එක මේ සෙන්ට් ජෝන් එක ගෙනියන්නත් බෑ. ඕගොල්ලොත් හොයලා බලන්න කවුද කියලා. මොකද ඒක අවශ්‍යයි දැනගන්න. මේ ආයතනයක් එහෙම කරන්න බෑ. ඕගොල්ලෝ හින්දායි මේක දුවන්නේ. මමත් DC කෙනෙක් වෙලා හිටපු නිසා දන්නවා. එතකොට එහෙම හිටපු මිනිස්සුන්ට කවුන්සිලයට එන්න තියෙන කොම හදාගෙනව මේක අහුරනවා නම් ඒකට බාධා කරනවා නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. එතකොට ඒක කොහොම හරි අපි හරි. දැන් ඒ නිසා 12 වෙනිදා තියෙනවා AGM එක අවුරුදු 2ක ඒවා එකට තියෙනවා. එතකොට එතනට DC ලට එන්න පුළුවන්. ඒ වරප්‍රසාදය ලැබිලා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක් ඇටියට මම නම් දකිනවා මේ සෙන්ට් ජෝන් එකේ ලැබපු. මොකද වැඩ කරන මිනිස්සු නියෝජනය වෙන්නේ නැත්නම් තීන්දුව తీරණය කරන්න තැන අසාර්ථක වෙනවා. ඒ නිසා අපි ඒක තාමත්ම සතුටු වෙනවා මේ තත්ත්වයට එන්න පුළුවන් වෙච්ච එක මගේ කාලය තුල. ඊළඟට බිල්ඩින් එකක් අපිට තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති ඒකේ තියෙන ප්‍රශ්න තිබුණු ප්‍රශ්න ඒ වගේ දේවල්. ඒ බිල්ඩින් එක හදලා ඉවර වෙලා අපිට ඒකේ නීතිමය ප්‍රශ්නයක් තිබුණා COC කියන එක කරන්න නැතුව. ඊට පස්සේ ඒකේ පදිංචි වෙලා හිටපු මිනිසුන්ගෙන් ප්‍රශ්න තිබුණා. දැන් ඒක කොහොම ක්ලියර් කරලා COC ගන්න අවශ්‍ය දේවල් ටික අපි කරගෙන යනවා. නිසා තව මාසයක් ඇතුළත වගේ අපි බලාපොරොත්තු වෙනවා ඒකට COC එක ගන්න පුළුවන් වෙයි. මොකද මේ බිල්ඩින් එක පරණ වෙලා ඒ හදලා තිබුණා කැඩිලා ආරාමය වෙලා දැන් ආපහු අලුත් වැඩියා කරලා හදලා ගන්න වෙලා තියෙන නිසා අපි ප්‍රාර්ථනා කරගමු අනාගතේ අපිට ඒක ප්‍රයෝජනෙට ගන්න හැකි වේවා කියලා. මොකද ඒක ප්‍රයෝජනෙට ගත්තොත් හරි විදියකට ඒක මොනාරි දෙයකට යෙදෙව්වොත් අපිට ලොකු ආදායමක් අරගෙන මේ ආයතනයේ වියදම් ටික කවර් කරගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා සෙන්ට් ජෝන් ට්‍රේනින් සෙන්ටර්ස්. මේවත් සමහරක් ඒවා අපිට හිසරදයක් වෙලා තියෙනවා. මොකද ඒවා එකක් අයිතිකාරත්වය කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් ඒක අපි විසඳගෙන යනවා. ඊළඟ සමහරක් ඒවාට ගෙවන්න තියෙනවා. මාතලේ ට්‍රේනින් සෙන්ටර් එකම 80000ක් අවුරුද්දකට ගෙවන්න ඕනේ. ඒවා ගෙවලා නැහැ දැන් අවුරුදු ගාන. ඒතර මේවා අපි විසඳ ගන්න ඕනේ. මොකද නිකන් ඉඳලා අන්තිමට නඩු දැම්මම අපිට බෝඩ් එකට යන්න වෙන්නේ ඒවට නඩු වලට. ඒක විසඳ ගන්න යනවා අපි විසඳ ගනිමින් ඉන්නවා. ඒතර සමහරක් ඒවා මේන්ටේන් වෙලා නැහැ. දැන් හම්බන්තොට සෙන්ටර් එකක් හැදුවා. හම්බන්තොට ටීම් එකක් නැහැ. හම්බන්තොට අපි ADC කෙනෙක් తాවකාලිකව දීලා තිනවා. එයාගේ වැඩ බලලා අපි බලනවා ඉස්සරහට මොකද කරන්න කියලා. ඉතින් ඒ විදිහට අපිට ඒක හදා ගන්න ඕනේ. ඉන්චාර්ජ් ඔෆිසර්ස්ලා දාගන්න ඒක මොනවාරි කරන්න ඕනේ. හම්බන්තොට බිල්ඩින් එක අපි රැක ගන්න ඕනේ. නැත්නම් ගියොත් ආයෙ ගන්න බෑ. ඒවා තමයි තියෙන ප්‍රශ්න. ඊළඟට සෙන්ට් ජෝන් ඉක්විප්මන්ට්ස්. ඔය දිස්ත්‍රික්කවල තියෙන බඩු බාහිර ආදිය සම්බන්ධයෙන් කිසිම මේ ඉන්වෙන්ටරි ගන්න සමහර දිස්ත්‍රික්කවල. ඒකින්ද ඕගොල්ලෝ බලලා එකතු වෙලා පුළුවන් තරම් දුරට හදාගන්න ඉන්වෙන්ටරි එක. ඒක අවශ්‍යයි. ඒක ඉස්සරහට අපි අනිවාර්ය කරනවා. මොකද ඒවා අනිවාර්ය අංග බවට පත් වෙනවා. අර මම ඉස්සෙල්ලා කියපු විදිහට අපි ඒ අඩුපාඩුකම් ටික අපි හදා ගන්න ඕනේ. මේක තමයි අපි යන ගමන. ඊට අමතරව ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා අර ෆස්ට් එයිඩ් මැනුවල් එකක් ගැහුවා.
ඒක 6,40,000ක පොත් තාම තියෙනවා ගබඩාවේ ඉතුරු වෙලා විකිනිලා නැතුව. ඒ නිසා බෝඩ් එක කිව්වා මට ඕගොල්ලන්ව දැනුවත් කරන්නයි කියලා. ඒක පිටපතක් රුපියල් 400 ගානේ විකුණන්න දිස්ත්‍රික්කවලට අවශ්‍ය නම් ගන්න පුළුවන්. අරන් ඕගොල්ලන්ට පුළුවන් ඒක දිස්ත්‍රික්කය තුල විකුණන්න රුපියල් 500 ගාන. ඒක දැනට අනුමත වෙලා තියෙන බෝඩ් එකෙන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක කියන්න ගන්න පුළුවන්. ඒ අර ලොකු පොත ඒ විදිහට තියෙනවා. එතකොට මේ ටික තමයි පොදු දේවල් හැටියට මට කියන්න තියෙන්නේ. දැන් පොඩ්ඩක් මම විනාඩි 5ක් 10ක් විතර දෙන්නම්. පොඩ්ඩක් මේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් මොනවා හරි තියෙනවා නම් අහන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද ඉතිරි ටිකට වෙලාව තිබුණොත් අපි කතා කරමු. මොනවද තියෙනවද ඉක්මනින් අහන්න මේ ගැන? මේ සද්දනේ දූ කියන්නේ. සද්ද එහෙම කිව්වා. සද්ද එහෙම නැහැ. මොකද වෙන්නේ? කාට හරි මොනවද තියෙනවද මේ කතා කරපු දේවල් ගැන අදහසක් දක්වන්න හෝ කියන්න?